today. එතකොට මෙතන අපි ගිය සතියේ දුන්න සොලියුෂන් එක අපි හදලත් බැලුවා. හදලා බලලා ඊට තමයි කියව ගන්න මේවා. මම කිව්වා දැන් පොඩි රිවිෂන් එකක් කරනවා කියලා. ඒ කියන්නේ දැන් ගිය සතියේ කරපු එක ආපහු අපි කරනවා. එතකොට අපි මතක් වෙන්නත් එක්ක අපි කරමු මෙහෙම දෙයක්. අපි ගමු පොඩි සූඩෝ කෝඩ් එකක් ලියන්න. නම්බර්ස් දෙක ඇවරේජ් එක ගන්න පොඩි සූඩෝ කෝඩ් එක ලියා ගන්න ඕනේ දැන්. ඔයාලට මම පොඩි වෙලාවක් දෙනවා ඒක ටිකක් ලියන්න පුළුවන් නම් ලියලා උත්සාහ කරලා බලන්න. මම මෙන්න මෙහෙම එකක් write the program write a pseudo code program නෙමෙයි take the average of two numbers pseudo code එක ලියන්න numbers දෙක average එක ගන්න. පොඩි දෙයක් තියෙන්නේ දැන් ඔක ටිකක් ලියලා බලන්න. මම පොඩි වෙලාවක් ඔයාලට දෙන්න ගිය සතියේ කරපු ඒවා සහ ඊට කලින් සතියේ ඒවත් පොඩ්ඩක් මතක් වෙන්න. මේක කරාට පස්සේ අපිට පුළුවන් මේක ප්‍රෝග්‍රෑම් එකත් console application එකක ලියන්න. I will give about another 2 minutes. Then in 2 minutes, I will start this. Okay, we'll write the pseudocode now. We have to write it as starting point of the pseudocode as main average program. Then end
that is the start and the end of this. Then we have දැන් මෙතනින් පටන් ගන්නවා main average program කියන තැනින් තමයි program එක පටන් ගන්න. end වෙන්නේ ඉවර වෙන්නේ end average program කියන තැනින්. එතකොට අපේ local data තියෙන්න පුළුවන්. local data තියෙනවා කීපයක්. එකක් තමයි number 1. ඒක integer. integer කියලා අපි ගමු. නැත්නම් අපිට ගන්න පුළුවන් real කියලා. number 2 ඕකත් real. නැත්නම් number 1 මෙහෙම එකපාර දාන්න පුළුවන් number 1 comma number 2 real. එකයි average කියන එකත් එහෙම නැත්නම් මේ දෙක එකතු කරලා අපි දාන්නත් ඕනේ total එක ඊට පස්සේ average. මොකද average එක ගන්න අපි එකතු කරන්න ඕනේ මේ දෙක. ඒ එකතු කරන එක දාගන්න අපිට වෙනම data item එකක් ඕන එක තමයි total කියලා ගන්න. ඊට පස්සේ ඒක බෙදනවා දෙකෙන්. ඒ දෙකෙන් බෙදලා ඊට පස්සේ ඒක දෙකෙන් බෙදුවට පස්සේ එන result එක දාන්නේ average කියන data item එකෙන් නැත්නම් variable එකට. එතකොට ඔක්කොම real numbers මොකද average එක දශම ස්ථාන ගානකට එන්න පුළුවන් හින්දා. මේක integer ගත්තේ නැත්තේ average එක දශම ස්ථාන වලින් දෙන්න ඕන වෙන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේක පටන් ගන්න. begin and end කියලා මෙන් පටන් අරගෙන දැන් මේ අතරේ අපි ලියාගෙන යන කෝඩ් එක. එතකොට ඉස්සෙල්ලාම display කියලා අපි දානවා. this program calculates the of two numbers. Give me 1 minute, I'm getting a call. Okay, sorry for the disturbance. මෙතනින් අපිට පුළුවන් දැන් මෙතන තියෙනවා display කියලා message එකක් දාන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? display this program calculates the average of two numbers කියලා දාලා දැන් අපි ආපහු display කරනවා prompt එකක්. enter first number. ඊට පස්සේ ආපහු display enter second number. දැන් ඊතර මෙතන display කියලා මෙතන දාන්න ඕනේ මතක ඇති ඔයාලට input කියලා number 1 කියලා ඔය විදිහට දෙන්න ඕනේ. input number 1. ඊට පස්සේ enter second number කියලා ඊට පස්සේ input number 2. දැන් ඔන්න අපිට පුළුවන් calculation එක ඊට පස්සේ කරන්න. ඉස්සෙල්ලාම මේ දෙක එකතු කරමු total number 1 plus number 2. මේ දෙක ඉස්සෙල්ලා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි total එක එකතු කරලා විදිහට දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් average equals total divided by 2. ඊට පස්සේ අපිට display කරන්න පුළුවන් display average is space එකක් තියලා average කියලා දාන්න. program එක එතනින් ඉවරයි. ඔය එකක් ඔයාලා ලියා ගන්න පුළුවන් වුණා නම් ඒ කියන්නේ අපි කරපු පහුගිය පාඩම් වලදී problem solving skill එක හැදලා තියෙනවා. දැන් එතකොට මේ programming නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන තනිකරම pseudo code එකක්. මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මේ problem එක එහෙම නැත්නම් average එක හොයන ඒ task එක කරන්න පුළුවන්ද බැරිද හිතලා කරන්න පුළුවන්ද බැරිද කියන එක තමයි මෙතනින් තියෙන්නේ වෙන්නේ. එතන මෙතන තියෙන්නේ programming නෙමෙයි. හරි. programming ගැන තමයි ඊළඟට කරන්න යන්නේ. එතකොට දැන් මේකට අදාළ program එක දැන් මේ තියෙන program design එක. මේ program එක අපි pseudo code එකෙන් design කරා. design කරනකොට මේක තේරෙනවා display කරන්න තියෙන්නේ මෙන්න මේ වචනෙන් display කරනවා. ඊට පස්සේ numbers අපි keyboard එකෙන් දෙන එක තමයි input number 1 කියන්නේ. ඊට පස්සේ ආපහු display කරනවා enter second number කියලා. ඊට පස්සේ input number 2 කියලා විදිහට දෙවෙනි number එක ගන්නවා. ඊට පස්සේ මේ දෙක එකතු කරලා total variable එකට දාලා ඊට පස්සේ ඒකේ average එක අපි දෙකෙන් බෙදලා ගන්නවා.
ඉතින් ඔය ටික තමයි දැන් කරලා ඇවරේජ් එක අරගන්න ප්‍රෝග්‍රෑම් එක. මේක දැන් අපි කන්වර්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක දිහා බලාගෙන අපි දැන් මේකට අදාළ ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනේ. මේ ටික මම ගිය සතියේ මේ වගේ එකක් කරලා තියෙන්නේ. මේ කියන්නේ මේ හා සමාන දේවල් කරා. හැබැයි දැන් අද මේක ආපහු කරන්නේ මතක් වෙන්නත් එක්ක. දැන් අපි මේක චුට්ටක් බලන්න හොඳට ස්ටඩි කරන්න ඊට පස්සේ අපි යමු ප්‍රෝග්‍රෑම් එක ලියන වැඩේට. දැන් අපි ඊළඟට කරමු මේකට අදාළ ප්‍රෝග්‍රෑම් එක ලියන ටාස්ක් එක. මේක දිහා බලනවා ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් කෝඩ් එක ලියාගෙන යනවා. එච්චරයි. මම දැන් ගන්නම් මේක පොඩ්ඩක් හිමීට කරන්න. මොකද දැන් ගිය සතියේ රෙකෝඩින් එකක් නැති හින්දා කාටවත් බලා ගන්න දෙන්නේ නැතුව ඇති මේ මම කන්සෝල් ඇප්ලිකේෂන් කරපු ටිකේදී මම හිමීට කරන්නම් මේක චුට්ටක් බලන් ඉන්න. දැන් මෙතන Visual Studio මම ගාව තියෙන 2012 version එකේ මෙන්න මේ software එක මම open කරගන්නවා. ඔයාලගේ 2017 තියෙන්න පුළුවන් 2019 තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 2012 එක තමයි මම ගන්නෙ. මම මේක අරගෙන ඒකේ තියෙන console application new project එකක් open කරගන්න. මේක ආවට පස්සේ මෙතන තියෙනවා new project open project මේ යට තියෙන කලින් අපි open කරපු projects මේ ඔක්කොම මම කරපුවා. දැන් මට මේවා වැඩක් නැහැ මට ඕනේ අලුත් එකක්. ඒකින්ද මම start new project යනවා මෙතන. 2019 version එකේ 2017 version එක වෙනස්. එතකොට ගිය සතියේ ඒවා install කරගත්ත කට්ටිය screen එක share කරලා මම ඒවායේදී project හදන විදිය පෙන්නුවා. දැන් අද චුට්ටක් වැඩියෙන් ඉන්න හින්දා අවශ්‍ය නම් ගැටලුවක් තියෙන කවුරු හරි ඉන්නවා නම් මට පොඩ්ඩක් chat එකේ දාන්න. එතකොට එයාගේ screen එක share කරගත්ත ගමන් අපිට පුළුවන් ආපහු මේක පෙන්වන්න. දැන් එහෙම ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මේක හොයාගන්න බැරි කවුරු හරි ඉන්නවා නම් දැන් කියන්න. එතකොට ඒ ස්ක්‍රීන් එක ෂෙයා කරපු ගමන් මම ඇවිල්ලා මම කන්ට්‍රෝල් එක අරගෙන ඒවා ඉන්ස්ටෝල් වෙලා තියෙන තැන් ඒවා පෙන්නලා මේ සෝට් අවුට් කරගන්න පුළුවන්. දැන් මෙතන new project ගිහින් එතන Visual C# Windows කියන මෙන්න මේ කැටගරි එකට ගිහිල්ලා Visual C# වෙන්න ඕනේ. Visual Basic නෙමෙයි. other languages වල තියෙන Visual Basic කියන එක. එතන Visual C# Windows වලට ගිහිල්ලා එතන තියෙන console application කියන. ඉතින් මේ console application එක ක්ලික් කරලා මෙතන අපි දාමු මේ තියෙන name එක project name එක අපි දෙමු average of two numbers. ඔය විදිහට type කරන්න. එතකොට average of two numbers කියන එක space තියන්න එපා. space තියන්න නැතුව average of two numbers කියන එකේ a අකුර o අකුර t අකුර n අකුර capital දාන්න. මෙහෙම අනිවාර්යයෙන් දාන්න ඕනේ. මේකනේ naming convention එක. name කරන විදියක්. ඉතින් ඕක අනිවාර්ය එකක් නෙමෙයි. ඕක මම පුරුදු වෙලා තියෙන විදිය. ඒක සාමාන්‍යයෙන් පිළිගත්ත විදියක්. ඔයාලට කැමති නම් ඉතින් නිකන් සිම්පල් වලින් විතරක් දාන්න පුළුවන්. ඉතින් ඒකට වඩා මේ විදිය හොඳයි. මේකට camel notation කියලා අපි කියනවා. ඉතින් project name එකත් අපි ඒ විදිහටම දෙනවා. spaces තියන්න එපා. project name එක type කරද්දී solution name එකත් මෙතන වෙනස් වෙන ඒකට. ඔයාලට ඕන නම් project name එකක් තියලා solution name එක තව එකක් විදිහට තියන්න පුළුවන්. මේ දෙකේ වෙනස මම චුට්ටක් පස්සේ කියලා දෙන්නම් දැම්ම නෙමෙයි. ඒක උනා ලබන සතිය අපි තියාගමු. අපි මේ
ක්ලාස් එකේ හම්බුනාම ලැබ් එකේ හම්බුනාට පස්සේ ඒ ටික අපිට ඩිස්කස් කරන්න පුළුවන්. මේ තියෙන ප්‍රොජෙක්ට් එක හැදෙන තැන මගේ හැදෙන්නේ EFHSS/intake8 කියන එකේ. මම දැන් intake 8 කියන එක නැතුව මම හදනවා එක වෙන තැනක FHSS කියන එක තැන day 1 practicals තියෙන මම දැන් day 2 practicals කියලා ෆෝල්ඩර් එකක් හදන්නම්. day 2 practicals කියලා ෆෝල්ඩර් එක ඇතුළට දානවා මේ ප්‍රොජෙක්ට් එක. මේව එක ඇතුළට ගිහලා සිලෙක්ට් කරා. ඔන්න දැන් EFHSS day 2 practicals කියන ෆෝල්ඩර් එක ඇතුළේ ඉන්නවා. දැන් මම මෙතන මෙන් ටික එක මෙහෙම තියෙන create directory for solution කියන කොහොම තියලා ඒවා වෙනස් කරන්න යන්න එපා. ඒක ගොඩක්ලා ටික එක එහෙම මේ. දැන් මේක okay කර ගමන් ඔන්න console application එකක් හැදෙනවා. මේ console application එක හැදුනට පස්සේ අපි code එක ලියන්නේ මෙන්න මේ සගල වරහන් දෙක ඇතුලේ. ඔයාලට පේනද static void main කියලා තියෙන මෙන්න මේ සගල වරහන් දෙක ඇතුලේ තමයි ලියන්නේ. මෙන්න මේවා ගැන වද වෙන්න එපා. හැබැයි මතක තියාගන්න මේවා ගැන ඉගෙන ගන්න ඕනේ පස්සේ. හැබැයි මෙන්න මේ කොහෙවත් අපි කෝඩින් ලියන්න යන්නේ නැහැ. මෙතන මෙහෙ කොහෙවත් ලියන්නේ මෙන්න මේ අතරමැද්ද විතරයි. ඒ කියන්නේ මේ සගල වරහනක් ඇල්ල මේ සගල වරහන මෙන්න මේ පරතරය ඇතුලේ. ඒතර අපේ කෝඩ් එක එන්න ඕනේ ඔන්න ඔය පරාසය ඇතුලේ. මෙතන. ඒකින්ද මතක ඇතුව ඒ වැරද්ද නම් කරන්න එපා. මේ කොහෙවත් ටයිප් කරන්න බෑ. එතකොට එරර්ස් එනවා. දැන් අපි කරන්න ඕනේ අපේ ස්ටෙප් බයි ස්ටෙප් අපි කරගෙන ආපු ටික මේ සූඩෝ කෝඩ් එක දිහා බලාගෙන මේක දිහා බලාගෙන මේ කෝඩ් කරන්න. ඉතින් මේකට ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් ඕනේ නැහැ. මේක ඕන කෙනෙක්ට ලියන්න හැකියාව තියෙන්න ඕනේ. මේ කෝඩ් එක ඕනම කෙනෙක්ට පුළුවන්කම තියෙන්න ඕනේ ලියන්න. හැබැයි මේක ලියන්න එක පාර බෑ. ඒකයි මම මේ තව පාරක් කරන්නේ. ඉතින් දැන් මේකේ පළවෙනි ලයින් එක තියෙන්නේ display this program can display this program calculates average of two numbers කියන එක display වෙන්න ඕනේ ඉස්සෙල්ලාම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට. ඉතින් මම කියලා දුන්නා display කරන්නේ මොන වගේ statement එකකින්ද කියලා. එතකොට C# වල අපි මොකක් හරි දෙයක් command line interface එක එහෙම නැත්නම් console application එක display කරනවා නම් අපි ඒකට use කරනවා console object එක. console object එක කියන්නේ object එක කියන්නේ මොකක්ද කියන එක තාම තේරෙන්නේ නැහැ. මොකද object oriented programming තාම කරලා නැති හින්දා. ඒතර console කියන වචනේ අපි නිකන් type කරනවා. දැන් මෙතන දැනගන්න කොහොමද display කරන්න කියන එක. මේවා language එකේ language එක වෙනස් වෙනවා. අපි ඉගෙන ගන්න C# නෙමෙයි. අපි ඉගෙන ගන්න VB නෙමෙයි. අපි ඉගෙන ගන්න Java නෙමෙයි. අපි ඉගෙන ගන්න programming. එතකොට programming ගැන ඉගෙන ගන්නකොට ඒ programming ඉගෙන ගනිද්දි අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න මෙන්න මේ දේ. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕනේ මෙන්න මෙහෙම solution එකක් හදා ගන්න විදිය. එහෙම නැත්නම් pseudo code එකක් ලියන විදිය. මේ pseudo code එක ලියන විදිය ඉගෙන ගත්තට පස්සේ මේක use කරලා අපිට ඕනම programming language එකේ code කරන්න පුළුවන්. language එකේ syntax එක ඉගෙන ගන්න විතරයි කරන්න තියෙන්නේ. ඒකිට syntax එක මතක තියාගන්න දගලන්න දෙයක් නැහැ. මොකද අද C# පාවිච්චි කර කර ඉන්නකොට හෙට අලුත් language එකක් ආවොත් C# අතහැරලා ඒ language එක අපිට ඉගෙන ගන්න වෙනවා. එහෙම තමයි industry එකේ හැටි. මොකද හැමදාම එක language එකක් අල්ලගෙන අපිට ඉන්න බෑ. මොකද ටෙක්නොලොජි එකක් නේ මේක වෙනස් වෙනවා කාලෙන් කාලට. C# එකේ syntax එක එහෙම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අලුත් language එකක් ආවොත් අපිට ඒක C# අතහැරලා ඒකට යන්න වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. මොකද C# කියන්නේ ගොඩාක් කලින් තියෙන language එකක්. VB නම් සාමාන්‍යයෙන් දැන් use වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට C# and Java කියන එක තාම සාමාන්‍ය use වෙනවා. ඉතින් ඊට පස්සේ Python කියලා දැන් ඒක ඉස්සරින් තිබ්බ language එක. හැබැයි ඒක දැන් ටිකක් වැඩිපුර use වෙන්න ගන්නවා. ඒතකොට දැන් මේ C# වලට ගොඩක් කට්ටිය වැඩ කරපු කට්ටිය Python වෙනම ඉගෙනගෙන ඒක කරන්න යනවා. ඉතින් අන්න ඒ වගේ අපිට මේ syntax එක එතකොට වෙනස් වෙන්න පුළුවන්. කාලයක් යද්දි මේ syntax එක නැතුව අපිට වෙන එකක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේවා වෙනස් වෙන්නේ නැහැ. මේ code එක මේක solution එක මේ විදිහටම දැනගෙන ඉන්න මේක ලියන විදිහ දැනගෙන ඉන්න ඕනේ. මේක තමයි template එක විදිහට පාවිච්චි කරන්නේ ඕනම language එකකින් අපිට code එක ලියන්න පුළුවන් එතකොට. දැන් පළවෙනියට දැන් මෙතන තියෙන්නේ display this program calculates average of two numbers කියන එක තමයි කියන්නේ අපි දැන් display කරන්නේ මේක මුලින්ම user ට. එතකොට console dot කියලා අපි මේ display කරන syntax එක තමයි console dot right line කියලා දෙන method එක. ඒතර console කියන object එකේ right line කියන method එක use කරලා ඒක මෙන්න මේක ඇතුලේ අපි දානවා මොකද්ද? මෙන්න මේ වාක්‍යය. This program calculates the average of two numbers. This program calculates the average of two numbers. ඔය විදිහට අපි
දාන්න. ඊට පස්සේ මෙතන semicolon එකක් දාන්න. දැන් මේ syntax එකේ තියෙන්නේ මෙන්න මේ console කියන ඔය විදිහම ලියන්න ඕනේ. දැන් අපි මේ capital C නැතුව simple C දැම්මොත් ඔන්න errors එන්න ගනි. දැක්කනේ? syntax එකේ capital simple හරියටම තියෙනවා. C අකුර capital. right line කියන එකේ W අකුර simple දැම්මොත් ඒ errors එනවා. ඉතින් ඒක හරියටම තියෙනවා. ඉතින් අපිට ඒක ඇත්තටම දගලන්න දෙයක් නැහැ. මේ W අකුර මම පෙන්නන්නම්. ඒ කියන්නේ මේක type කරලා dot එක තියපු ගමන් right line කියන ගොඩක් කරලා select වෙලාම එනවා. එහෙම ආවේ නැත්නම් W ගහපු ගමන් ඔය විදිහට. ඒතකොට enter කරන්න විතරයි තියෙන්නේ. ආයෙ type කරන්න දෙයක් නැහැ. right line කියන එකේ මෙන්න මේ දෙවෙනි L අකුරත් capital. හරි ඒ විදිහට බලන්න. දැන් මේක ඇතුලේ double quotes ඇතුලේ තමයි අපි දාන්නේ මොකද්ද user display වෙන්න ඕන කියන්නේ. දැන් මේක මෙහෙම දැම්මට පස්සේ අපි මේක නිකන් run කරලා බලමු මේ මෙන්න මේක display වෙනවද කියලා. දැන් ඔක්කොම type කරලා run කරනවට වඩා step by step අපි කරලා බලමු. දැන් මේක run කරන්න මෙතනින් පුළුවන්. මෙතනින් run කරොත් මේක ඇවිල්ලා ටක් ගාලා යනවා. يعني වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එහෙම තියාගන්න ඕන ක්‍රමයකුත් තියෙනවා. ඒකට අපි දාන්න පුළුවන් console.read key කියලා එකක්. ඊට වඩා හොඳයි ඕගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේ මම මේක කී සතිය කියලා දුන්නා. control key එක ඔබාගෙන මේක ඔබාගෙනම ඉන්න ගමන් F5 key එක press කරනවා. එතකොට control එක press කරගෙන ඒක අරක press කරලා අතාරින්නේ නැහැ. ඒක press කරගෙන F5 key එක press කරපු ගමන් මේක දැන් run වෙනවා දිගටම. ඒ කියන්නේ මේක display වෙලා දෙනවා දිගටම. මේක window එක අයින් වෙලා යන්නේ. මේ console application වල හැටි. එතකොට ඒක ඇවිල්ලා යන ඒක තමයි වෙන්නේ. ඒක නතර කරලා දිගටම තියාගන්න ඕන. ඔය විදිහට අපි press කරලා මේක කරන්න ඕන. press any key to continue කියලා එනවා. ඉතින් ඔන්න අපේ දැන් පළවෙනි කොටස හරි. කියන්නේ මේ program එකේ පළවෙනි statement එක වැඩ කරනවා. this program calculates the average of two numbers කියන එක එනවා දැන්. ඒ කියන්නේ අපේ දැන් මෙන්න මේ කොටස අපි ලියලා ඉවරයි. දැන් ලියන්න ඕනේ enter the first number කියන එක. එතකොට මෙතන යටින් දානවා ආපහු console.writeline ඒකම ලියන මේක ඇතුලේ තියෙන වාක්‍ය විතර වෙනස් වෙන්නේ. enter the first number. ඔය විදිහට enter the first number කියලා අපි ලියනවා. දැන් බලමු ඒක කොහොමද එන්නේ enter the first number කියලා. මෙතන අපි colon එකක් දාමු. දැන් ආපහු control F5 press කරලා බලන්න. මෙහෙම එකක් එනවා. දැන් මේක රෙකෝඩ් වෙන හින්දා මේක කර බලන්න බැරි නම් මේක බලන් ඉන්න. පස්සේ බලන්න පුළුවන්. පුළුවන් කට්ටිය මාත් ඒක කරන්න. enter the first number කියලා එනවා. දැන් first number එක දැන් ගන්න ඕනේ ඊළඟට. දැන් ඊළඟට මොකක්ද pseudo code එකේ තියෙන්නේ? pseudo code එකේ තියෙන ඔන්න පළවෙනි number එක දැන් ගන්න ඕනේ. දැන් අපි මොන හරි දෙයක් display කරන විදිය ඉගෙන ගත්තා. දැන් number එකක් විනාඩියකින් Okay, sorry for interrupting the middle of this lesson. So we'll discuss it from this point onward. ඊළඟට අපි දැන් මෙතනින් බලමු enter the first number කියන එක තෝරන display වෙනවා. දැන් මේ step එකත් අද step 1 by 1 යනවා. දැන් තියෙන අපිට number එක ගන්න. දැන් මේ number ගන්න එක පොඩ්ඩක් බලන් ඉන්න කල්පනාවෙන්. මොකද ඒක එකපාර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් number එක ගන්න නම් අපිට ඉස්සෙල්ලා ඕනේ දැන් මට මේ දෙයක් අමතකුණා. මෙන්න මේ ටික declare කරන්න ඕනේ උඩ. ඒ කියන්නේ data define කරන්න. දැන් C# කියලා කියන්නේ අපි variables explicitly declare කරන්න ඕනේ language එකක්. ඔයාලට මතක ඇති data definition යටතේ අපි වර්ග දෙකක් ගැන කතා කරා. අපි data define කරන එකක් තමයි explicit
definition අනිත් එක තමයි implicit definition. දැන් අපි explicit definition එක යටතේ අපිට data වෙනම declare කරන්න ඕනේ ඒවා use කරන්න කලින්. දැන් මේ data items හතරක් තියෙනවා. එහෙනම් මෙතන variables හතරක් declare කරන්න ඕනේ. එතන මේ data items හතර වෙනුවට මෙතන variables හතරක් declare කරන්න ඕනේ. ඒක මුලින් කරන් ඉන්න උඩ. එතකොට මේකෙදි අපි C# වල data types වර්ග ගොඩක් තියෙනවා. දැන් real numbers තියාගන්න පුළුවන් data types තමයි float and double කියලා කියන්නේ. ඉතින් අපි දැන් මෙතන use කරමු double කියන data type එක. double කියන එක ඔය විදිහට දැන් double ගත්තට පස්සේ මේ capital D වලින් පටන් ගන්න එකකුත් තියෙනවා. simple D වලින් පටන් ගන්න එකකුත් තියෙනවා. ඉතින් අපි use කරන්නේ capital D වලින් පටන් ගන්න නෙමෙයි simple D වලින් පටන් ගන්න double primitive data type එක. මේ double කියන මේකට කියනවා primitive data type. අනිත් capital D වලින් පටන් ගන්න double එක තමයි මේ තියෙන යට තියෙන මේක wrapper class එක. එතකොට මේක class type එකක්, මේක primitive type එකක්. primitive type එකක් කියලා කියන්නේ ඒක ඇතුලේ තියාගන්න පුළුවන් එක value එකක් විතරයි. සහ ඒක මේ එක memory location එක allocate වෙන. ඒ ගැන අපි එච්චර වද වෙන්නේ නැතුව චුට්ටක් මේක හිමීට කරගෙන යන්න. නැත්නම් ඔක්කොම මෙතන අපි සම්බන්ධ කරලා විස්තර කරන්න ගියොත් ඕක කරන්න යන වැඩෙත් ඒ කියන්නේ distract වෙන්න පුළුවන්. ඒකින්ද අපි දැන් මෙන්න මෙතන මේ pseudo code එකේ තියෙන මෙන්න මේ statement එක එහෙම නැත්නම් මෙන්න මේ data definition එක අපි මෙතන ලියන්නයි යන්නේ. මොකද දැන් තමයි ඕන වෙන්නේ number 1 කියන එක. ඒතකොට double කියලා ඔහම දාලා ඔන්න නිල් පාට වෙනවා. ඒ කියන්නේ දැන් නිල් පාට උනා කියන්නේ keyword එකක් කියන එක අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි දාන number 1 comma number 2 comma ඊට පස්සේ total comma average. ඊට පස්සේ semi දැන් මෙතන ඉවරයි. එහෙනම් මෙතනින් පස්සේ අපි දානවා semicolon එක. ඔය විදිහට දාන්න. ඔන්න දැන් මේ යටින් කොළ පාටින් එනවා ගැන ගණන් ගන්න එපා. ඒවා මොකක්ද එහෙම එන්නේ කියලා මම පස්සේ කියන්නම්. එතන number 1, number 2, number 3, number 4. sorry number 1, number 2 total average කියන හතර මේ විදිහට අපිට declare කරන්න පුළුවන්. දැන් මේකට අපි කියනවා declaration of variables කියලා. variables declare කරනවා. දැන් මේකයි මේක අතර වෙනස බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙතන number 1 number 2 total average කියලා colon එකක් දාලා real කියලා මෙහෙම දාලා තියෙනවා. real කියලා කියන්නේ data type category එක. type එකක් නෙමෙයි. ඒ කියන්නේ real numbers තමයි ඒකට එන්න ඕන කියන එක අපි මෙතන සඳහන් කරලා තියෙනවා. මේ උඩ තියෙන්නේ ඒක program එකේ ඇතුළේදී හරියටම කියන්න ඕනේ මේක data type එක මොකක්ද කියලා. ඒකට අපි මෙතන ඉස්සරහට තමයි double කියලා දාන්න. double කියලා දාලා number 1 number 2 total average කියලා දාන්න. දැන් VB වලදී මේ විදිහට නෙමෙයි declare කරේ වෙන විදියක් තියෙනවා. VB Visual Basic වල අපි double data type declare කරනවා නම් අපි dim num1 as integer ඔන්න ඔහොමයි declare කරන්නේ. ඒ syntax එක වෙනස්. හැබැයි ඒ syntax එක මොකක් වුණත් pseudo code එකේ syntax එක හැම ඉස්සෙම ලියන්නේ මේකම තමයි. මේ syntax එක VB වලට අදාළ syntax එක. ඔය Visual Basic වල ඔය ඔන්න ඔය විදිහට තමයි data declare කරන්නේ. ඉතින් මේක අපි කරන්නේ නැහැ නේ. ඒකින්ද අපි C# වලදී මෙන්න මේක මතක තියාගන්න double data type ඔන්න විදිහට declare කරනවා. දැන් අපි බලන්න ඕනේ මේ number 1 කියන එකට data keyboard එකෙන් දෙන්න ඕනේ. එතකොට data keyboard එකෙන් දෙනකොට number 1 කියන එකට අපිට use කරන්න වෙනවා අපිට තියෙනවා මෙන්න මෙහෙම method එකක් console.read read line කියලා ඔය විදිහේ method එකක් තියෙනවා. එතකොට read line කියලා මේක වරහණක් කරලා වරහණක් වහලා ඔන්න ඔහොම තමයි තියන්නේ. ඒ read line එකේදී කරන්නේ data read කරනවා keyboard එකෙන් දෙන්න. දැන් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා නිකන් බලමු read line එකෙන්. දැන් ওই number 1 කියන එක තාම පාවිච්චි කරෙන්නේ නැහැ. read line කියලා විතරයි තියෙන්නේ. ඉතින් මේක run කරොත් enter the first number කියලා අපිට මොනවද type කරනකම් එයා බලන් ඉන්න. දැන් අර press any key to continue කියලා එන්නේ නැහැ. දැන් මොකක් type කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි press any key to continue කියන එක එන්නේ. ආයෙ මම run කරලා පෙන්නනොත් ඔන්න this program calculates the average of two numbers enter the first number කියලා ඔය විදිහට ඇවිල්ලා ඔක බලන් ඉන්නවා අපි මොනවා හරි type කරනකම්. ඉතින් ඒ type කරනකම් බලන් ඉන්නවා ඇරෙන්නේ ඒක කිසිම දෙයක් respond කරන්නේ අපි type කරනකම් කිසිම දෙයක් ඒක කරන්නේ නැහැ. හරි.
දැන් ඊළඟට අපි බලන්න ඕනේ දැන් මෙතන මේ read line කියලා data ගන්න එක හරි. හැබැයි number 1 කියන එකට මේක දාන්නත් ඕනේ. ඔයගොල්ලෝ දැන් දැකලා ඇති මේ මෙන්න මෙතන total equals number 1 plus number 2 කොහොම තියෙනවනේ. ඉතින් කලින් පාර අපි කලින් දවසේ කරපු programs වලත් මම සමහර ඒවා පෙන්නුවා මෙන්න මෙහෙම. total දැන් මෙහෙම එකක් ගත්තොත් total equals number 1 plus number 2. දැන් මෙතනදී වෙන්නේ මොකක්ද කියලා බැලුවොත් මේ පැත්තේ තියෙන්නේ මොකක් හරි මේකට කියන අපි expression එකක් කියලා. මේකට අපි කියන arithmetic expression එකක් කියලා. එහෙම නැත්නම් mathematical expression එකක් කියලා අපි කියනවා. ඉතින් මේකෙදි වෙන්නේ මේ පැත්තේ number 1 and number 2 කියන variables දෙකේ තියෙන values එකතු වෙලා ඒක total කියන variable එක ඇතුළට වැටෙනවා. එහෙම නැත්නම් ඒක ඇතුළට assign වෙනවා. number 1 කියන එකේ 10 තිබ්බනම් number 2 කියන එක 40 තිබ්බනම් 10යි 40 එකතු වෙලා 50 හැදෙනවා. ඒ 50 total කියන එක ඒ 50 කියන value එක total කියන variable එක ඇතුළට යනවා. එහෙම නැත්නම් total කියන variable එකේ value එක අන්තිමට වෙන්නේ 50. ඉස්සෙල්ලා වැඩ කරන්නේ මේ පැත්ත. ඊට පස්සේ ඒක assign වෙනවා මේ පැත්තට. ඉතින් දැන් ඔය වැඩේ කරන්න ඕනේ අපි මෙතන. ඒ කියන්නේ number 1 කියන එකට assign කරන්න ඕනේ මෙන්න මෙතනින් ගන්න value එක. එතකොට අපි කරන්නේ මෙච්චරයි. number 1 කියන එක අරගෙන නැත්නම් මෙතනින් number 1 කියලා type කරලා සමාන ලකුණු දැම්මම ඔන්න console.readline කියන එකෙන් එන value එක මේකට assign වෙනවා. ඒ කියන්නේ අපි type කරන දේ මේකට වැටෙනවා. හැබැයි මෙතන error එකක් එනවා. ඒ error එක නිකන් කියවලා බැලුවොත් මොකක්ද කියලා පෙනේ. මෙතන යට පෙන්නනවා මෙහෙම දෙයක්. යටම තියෙන error කියලා පෙන්නන්නේ ඔන්න බලන්න. error cannot implicitly convert type string to double. කොහොම විස්තරයක් කියනවා. ඒ කියන්නේ දැන් මේක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. console.readline කියන මේකට අපි කියන function එකක් කියලා. මේ function එක එහෙම නැත්නම් මේකට කියන method එකක් කියලා කියන්නත් පුළුවන්. මේ method එක කරන්නේ keyboard එකෙන් දෙන අපි type කරන value එකක් කියවනවා. ඒක කියවලා ඒ value එක ඒ කියවපු value එක අරගෙන ඊට ඔය සමාන ලකුණෙන් වම් අත පැත්තේ තියෙන variable එකට assign කරන එක. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙතන number 1 කියලා කියන්නේ double data type එක. console.readline කියලා keyboard එකකින් කියවලා හැම වෙලාවෙම අපිට හම්බෙන්නේ string data type එකක්. එතකොට double data type එක වෙන්නේ මෙන්න මේ num1 කියන එක double. එතකොට console.readline කියන එකෙන් එන්නේ මොකද්ද? මේකෙන් එන්නේ string එක. මේ double කියන එකට මේ string එකෙන් එන string එකක් දාන්න බෑ. මම ඒක එදා උදාහරණයක් විදිහට කියන්නේ නැති. අපි ගත්තොත් එහෙම කඩේක එක එක දේවල් එක එක භාජන වල දාලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පොල් තෙල් දාලා තියෙන්නේ මොකක් හරි ටැංකි එක එහෙම නැත්නම් බූලි එක වගේ අර කෑන් එක වගේ දාලා තියෙනවා. හාල් දාලා තියෙන්නේ ගෝණි වල. දැන් පොල් තෙල් ගෝණියට දාන්න බෑ. මොකද ඒක යනවා පොල් තෙල් දාපුවම. හාල් කෑන් එකට දාන්න පුළුවන් ගන්න අමාරුයි. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ඒ කියන්නේ මේ compatible නෑ. දැන් number 1 කියන එක ඇතුළට string එකක් එහෙම නැත්නම් වාක්‍යයක් දාන්න බෑ. ඒකට දාන්න පුළුවන් number එකක් විතරමයි. දැන් මේ ප්‍රශ්නය මෙතන එන හින්දා C# වලදී අපිට මෙන්න මෙතනින් ගන්න මේ value එක පරිවර්තනය කරන්න වෙනවා double value එකකට. ඒකට තියෙනවා වෙනම ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි අපිට ඒක steps දෙකකට කරන්න පුළුවන්. ඔයාලට තේරෙන්න නම් මොකද ගිය පාර මම කරපු විදිහ සමහරට තේරෙන්නේ නැතුව ඇති. ඉතින් මම මේක චුට්ටක් මෙහෙම මේ ටික අයින් කරලා දාලා මම ගන්නවා මේ උඩට string variable එකක් input value කියලා. ඔන්න මම string variable එකක් ගන්නවා input value කියලා. input value කියන එකට ඉස්සෙල්ලා දා ගන්නවා මෙන්න මේ console.readline කියන එකෙන් එන value එක. දැන් ඔයාලට පේන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. input value එක කියලා කියන්නේ string එකක් ඉඳලා මෙතනින් එන්නේ string එකක් ඉඳම මේකට මේක දාන්න පුළුවන්. දෙක ගැලපෙනවා. හරි. එතකොට console.readline එකකින් එන්නේ string එකක් ඉඳලා ඒක මේකට assign කරන්න පුළුවන්. දැන් මේ input value එක දා ගන්න ඕනේ. මොකද input value එක මෙහෙම තියා ගන්න බෑ. මොකද මේ අපි ඊළඟට
number 2 ගන්න ඕනේ ඒ දෙක එකතු කරන්න ඕනේ. දැන් input value එක මෙහෙම string එකක් විදිහට තියන් හිටියොත් string values එක අපිට arithmetic additions එහෙම නැත්නම් ගණිතමය එකතු කිරීම කරන්න බෑ. ඔයාලට නිකන් මම පෙන්නන්නම් input values දෙකක් අරගෙන. දැන් මෙතන අපි හිතමු මෙහෙම input value 1. මම මේක පස්සේ හදන්නම් මේ හොඳ විදියකට. මොකද මේක දැන් හදන්න ඔයාලට තේරෙන්නේ. input තේරෙනකොට තේරෙනවද දන්නේ නැහැ සමහර දේවල්. දැන් අපි ආපහු හම්බෙලා කතා කරමු. එතකොට ඔයාලට මේ ප්‍රශ්න මොනවද තියෙනවද අහන්න. ඒතකොට මේ input value 1 input value 2 කියලා හොම අරගෙන ඔන්න දෙවෙනි එකක් ගන්නවා. console.readline කියලා හොම ගන්න. දැන් මම මෙහෙම දෙයක් කරනවා. දැන් input value 1 කියලා එකපාරක් ගත්තා. ඊට පස්සේ enter the second number කියන එකත් මම මෙතනින් දානවා. enter the second number. ඔන්න පළවෙනි නම්බර් එකක් ගන්නවා, දෙවෙනි නම්බර් එකක් ගන්නවා. චුට්ටක් මොකද රන් කරලා බලමු. දැන් චුට්ටක් බලන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ මොකද කරලා තියෙන්නේ කියලා. දැන් මෙතනින් input value 1 කියලා පළවෙනි නම්බර් එක ගත්තා. input value 2 කියලා දෙවෙනි නම්බර් එකක් ගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ දෙක එකතු කරන්න එක. දැන් එකතු කරනකොට මෙහෙම තියාගෙන එකතු කරොත් මොකද්ද වෙන්නේ කියලා බලමු. අපි මේ string කියලා total එක මෙතනම දාමු. total. දැන් total කියලා මෙතන මෙහෙම total එක type කරොත් ඔයාලට පේන විදිහට error එකක් එනවා. මේ ඔක්කොම ටික එකපාර ඉගෙන ගන්න. එතකොට දැන් සමහර දේවල් මෙතන ඉගෙනගෙන ගියාම හරි. දැන් මම මෙතන total කියලා දාපු ගමන් error එකක් එනවා. මොකද්ද error කියලා බැලුවොත් ඔයාලට පේන්නේ මෙතන මේ mouse එක අරන් ගිය ගමන් එනවා a local variable name total is already defined in this code. ඔය errors අඳුර ගන්න. දැන් මෙතන මේ total කියලා එකක් මෙහෙම තියෙනකොට මෙතනත් එකක් තියෙනවනේ කලින් ඩික්ලෙයාර් කරපු. එතකොට එකම නමින් මේ ඇතුලේ variables දෙකක් තියෙන්න බෑ. double කියලා total variable එකක් තියෙනවා. string total variable මෙතන තියෙන දාලා තියෙනවා. ඉතින් එකම නම තිබ්බොත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මෙතන total input කියලා දාමු. input values. නැත්තම් මෙහෙම දාමු. total of inputs කියලා දාමු කොහොමද? දැන් අපි බලමු මේ input value 1 එකයි input value 2 එකයි. අරගෙන ඒක එකතු කරලා display කරලා බලමු. දැන් මේවා මේ double නෙමෙයි ඔක්කොම strings තියෙන්නේ. දැන් මේකෙන් පස්සේ ඔන්න ඔයාලට පේනවා ඇති මේ ටික මෙන්න මේ ටික දැන් use කරලාම නැහැ කිසිම දෙයකට. ඔය ටික කොහොම තියෙද්දි අපි input value 1 කියලා එකක් ගත්තා, input value 2 කියලා එකක් ගත්තා, total of inputs කියලා තව එකක් ගත්තා. input value 1 එකයි input value 2 එකයි ඔන්න ඉස්සෙල්ලම read line කියලා අරගෙන දැන් අපි කරන්න යන්නේ total of inputs කියලා මේ දෙක එකතු කරනවා. input value 1 එකත් එකතු කරනවා. input value 2 එකත් එකතු කරලා බලමු මොකක්ද එන result එක. දැන් අපි නිකන් input එක එමෙ එකතු කරාට පස්සේ නිකන් display කරලා බලමු. display කරන්න ඉතින් ආපහු console.writeline කියලා පිට total of input values කියලා මෙහෙම colon එකක් දාලා මෙතනින් plus එකක් දාලා මෙන්න මේ total of inputs කියන variable එක මෙතෙන්ට දාන්න ඕනේ. දැන් හොඳට බලන්න මේ මම කරපු ටික. එමීට කරේ ඔයාලට තේරෙන්න ප්‍රශ්න තියෙනවා දැන් අහන්න. එතකොට ගැටලුවක් නැහැ නේ. නැත්තම් එහෙම මේ ටික තේරුම් නැති නම් ටිකක් අමාරුයි. පස්සේ මේක දැන් සබ්ජෙක්ට් එකත් එපා වෙන්න පුළුවන්. ඉතින් මේක හිමීට කරන්නෙත් ඒකද? හරි මේක දිහා බැලුවා නම් දැන් මේකෙන් output එක මොකක්ද දෙන්නේ කියලා බලමු. දැන් මම ආයෙ පාරක් කියන්නම්. double numbers ටිකක් ගත්තා. ඒවා use කරෙත් නෑ තාම. අපි string input value 1 input value 2 total of inputs කියලා ආපහු ගන්නවා ඔන්න values variables තුනක් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේවන් display කරන එක ඔයගොල්ලෝ දැක්කා මේකත් දැක්කා. ඊට පස්සේ දැන් බලනවා input value 1 එකට දැන්
console එහෙම නැත්නම් keyboard එකේ values ගන්නවා මෙතනින් ගන්න value එක input value 1 කියන එකට assign වෙනවා. දෙවෙනි number එක ගන්නවා. දෙවෙනි number එක ගන්න කලින් අපි කියනවා දෙවෙනි number එක enter කරන්න කියලා. console.writeline කියන එක කරන්න දෙවෙනි number එක enter කරන්න කියන එක අපි මෙතන කියනවා. ඊට පස්සේ console.readline කියන එකෙන් ඒක අරගෙන input value 2 එකට දානවා. ඊට පස්සේ input value 1 එකයි input value 2 එකයි දෙක එකතු කරලා ඊට පස්සේ මේ total of inputs කියන variable එකට assign කරනවා. ඒක display කරලා තියෙනවා. දැන් බලන්න මෙන්න මේකට මොකද්ද එන value එක කියලා. දැන් මේක run කරලා බලමු. ඔන්න run. enter first number. මම දෙනවා first number එක විදිහට 10. second number එක විදිහට දෙනවා 50. දැන් බලන්න output එක විදිහට එන්නේ කීයද කියලා. දැන් ඔය දෙක එකතු කරාට පස්සේ එන්න ඕනේ 60. හැබැයි එන්නේ 1050. 1050 එන්න හේතුව තමයි මේවා data type එක කියන්නේ string වල විදිහට තියෙන්නේ. strings දෙක එකතු කරනකොට සිද්ධ වෙන දේ තමයි දැන් මේ strings දෙකන්න තියෙන්නේ. දැන් මෙතන මෙන්න මේකේ input value 1 and input value 2 කියලා ඔය statement එක තියෙනකොට මෙහෙමනේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ තියෙන දැන් ආපහු ගත්තොත් එimhe input value 1 එක 10 දුන්නා, input value 2 එක වෙනකොට දුන්නා අපි 50. මේ දෙක strings නිසා එහෙම නැත්නම් මේ දෙක ඇත්තටම තියෙන්නේ strings විදියට. මෙන්න මෙහෙම තියෙනවා. මේවා තියෙන්නේ strings විදියට. මේවා integers double ඒවා නෙමෙයි. මෙහෙම දෙකක් අපිට ගණිතීය වශයෙන් එකතු කරන්න බෑ. එතකොට ඒක එකතු වෙන්නේ මේකේ 10 ඉස්සරහට ඇවිල්ලා 50 කියන එකට ඈඳෙනවා. අපි ඒකට කියනවා වෙනම නමක් string concatenation කියලා. මේ වචන අලුත්යක් එන්න පුළුවන්. ඒ කියන්නේ strings දෙක එකතු කරන්න use කරනවා ඔන්න ඔය විදිහට string concatenation කියන එක. ඕක හොඳයි අපිට මෙහෙම දෙයක් කරන්න. ඒ කියන්නේ first name and second name අරගෙන ඒ දෙක combine කරන්න පුළුවන් ඔය වගේ වැඩක් කරන්න. ඉතින් කොහොම වැඩ කරේ ඒක අපි ලියමු ඕන පස්සේ. හැබැයි මේ 10යි 50යි කියන දේ එකතු කරලා ඒකෙන් එන ගණිතමය එකතුව ගන්න බෑ. එතකොට ගණිතමය එකතුව ගන්න නම් අපි මේක ඩබල් වලට පරිවර්තනය කරන්න ඕන. ඉතින් මෙහෙම තියාගෙන කරන්න බැරි හින්දා තමයි මේක ඩබල් වලට පරිවර්තනය. ඉතින් මම මේකේ කෝඩ් එක දැන් වෙනස් කරනවා. හොඳට බලගෙන මොකද වෙනස් කරන්න කියලා. ඉතින් මේ input value 1 input value 2 total of inputs කියන එකේදී මේ total of inputs කියන අපිට ඕනේ නැහැ. මම ඒක අයින් කරනවා. අයින් කරලා එතන semicolon එකක් දානවා. ඊට පස්සේ මෙන්න මේ lines දෙකම අයින් කරලා දානවා. මොකද ඒක දැන් මේ වලට පෙන්වන්න වෙන දේ. හරි. දැන් මෙතනින් එහාට කරන්න දේ බලමු පොඩ්ඩක්. සරලව කිය කරන්න ඕන ඉඳ මම මේ වැඩිපුර variables දාලා තියෙනවා. මේව ඕනෙත් නෑ. හැබැයි one shot කරන්න පුළුවන් මේ වැඩේ. හැබැයි මම එහෙම කරන්නේ නෑ. තේරෙන මට්ටමකට ආවට පස්සේ එහෙම කරන්න පුළුවන්. දැන් මේක මම කරන්නේ මුලින්ම input value 1 කියන එකේ දැන් තියෙන්නේ අපි keyboard එකේ දුන්න value එක. input value 2 එක ඇතුළේ තියෙන්නේ keyboard එකේ දුන්න value එක. දැන් input value 1 කියන එකෙන් දුන්නේ value එක අපි convert කරන්න ඕනේ number 1 කියන variable එකට දා ගන්න ඕනේ double එකට convert කරලා. ඉතින් අපි මෙහෙම number 1 කියන එක අරගෙන number 1 කියන එක කොහොම අරගෙන ඊට දකුණු අත පැත්තේ අපි දානවා input value 1 කියන එක විදිහට දානවා. දැන් මේක දාද්දි කලින් ප්‍රශ්න වෙනවා. මොකද input value 1 කියන්නේ string එකක්, number 1 කියන්නේ double එකක්. ඉතින් මේක අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න සිද්ධ වෙනවා. C# වල තියෙනවා .NET framework එක ඇතුළේ තියෙන convert කියන function එක. convert කියලා object එකක් තියෙනවා. ඒ object එකේ තියෙන functions ගොඩක්. අපිට මේ function එකෙන් convert කරගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන type එකට. ඒ කියන්නේ අපිට පුළුවන් string එකක් ඊට අවශ්‍ය කරන type එකට convert කරන්න. ඒතර මෙතන තියෙන convert කියලා තියලා තිබ්බට පස්සේ මේකට convert කරන්න ඕනේ මොනවටද කියන අපෙන් අහනවා. අපි 2 කියලා type කරොත් ඔන්න convert කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. to boolean, to byte, to char, to date type, to decimal, to double. දැන් මේක double එකක් නේද අපි මෙතනින් to double කියන තෝරගන්න. තෝරගෙන වරහණක් කොහොම ඇරලා ඊට පස්සේ මේක වරහණ අතර මැදි කරන්න. semicolon එක මැදි කරන්න යන්න එපා. semicolon එක එළිය තියෙනවා අන්තිමට. ඔන්න ඔය විදිහට මේක මැදි කරාට පස්සේ මේක ඇතුලේ තියෙන value එක පරිවර්තනය වෙනවා double value එකකට. පරිවර්තන වෙලා ඒක assign වෙනවා number 1 කියන එක. ඒ විදිහටම number 2 කියන එකත් අපිට assign කරගන්න පුළුවන් අර input value 2 කියන එක convert to double කියලා වරහණක් ඇරලා input value 2 කියලා මේක ඇතුළේ type කරාට පස්සේ ඔය විදිහට දැන් පුළුවන් අපිට ඉදිරියට කරන්න. දැන් අපිට පුළුවන් මේ ටික එකතු කරලා average එකත් අරගෙන වැඩේ කරමු.
පුළුවන් ද බලන්න මෙතනින් එහාට චුට්ටක් ලියලා ඉවර කරගෙන මම පොඩි වෙලාවක් දෙන්නම්. ලියලා ඉවර කවුරු හරි ඉන්නවා නම් මට chat එකේ ඒ ලියපු කෝඩ් එක එවන්න. මම විනාඩි 2ක් විතර දෙන්නම් මෙතනින් එහාට මේ ටික කරගන්න. එරර්ස් આવොත් මට කියන්න. එතකොට අපිට ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඒක විසඳ ගන්න පුළුවන්. මම විනාඩි 2 3ක් දෙන්නම්. හරි ඉවර කවුරු කට්ටියක් තියෙනවා. දැන් මේ කෙනෙක් කියලා තියෙනවා. හරි හොඳටම හොඳයි. ඇත්තටම ඒක හොඳටම කරලා තියෙනවා. මෙතනින් පස්සේ ටික මම කරා යන්නම් දැන්. මොකද අද දවස් ඇතුළත කරන්න තියෙන දේවලුත් තියෙනවා. ඉතින් මේක මම රිවිෂන් එකක් විතර කරන හින්දා. දැන් මෙතනින් පස්සේ අපි කරන්න ඕනේ මේ දෙක එකතු කරන්න. එකතු කරලා දාන්න ඕනේ ටෝටල් එකට. ඊට පස්සේ ඒක දෙකෙන් මෙතන එක තමයි කරන්න තියෙන්නේ. දැන් ටෝටල් කියලා අපි තුන් මේ පැත්තේ ටෝටල් වේරියබල් අරගෙන සමාන ලකුණු දාලා number 1 plus number 2 කියලා විදිහට දාන්න. ඒක number 1 එකයි number 2 එකතු වෙලා ටෝටල් කියන එකට assign වෙනවා. ටෝටල් එකයි number 1 එකයි number 2 එක ඔක්කොම double values. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ. දැන් කරන්න තියෙන්නේ average කියන එකට අපි දානවා total කියන එක දැන් බෙදන්න ඕනේ දෙකෙන්. ඒක දෙකෙන් බෙදලා දාන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේ ගත්ත value එක display කරන්න. right line කියලා මේ විදිහට the average is කියලා මේ විදිහට දාලා average එක ඔය විදිහට display කරන්න පුළුවන්. මේක මේ Visual Studio install කරලා තියෙන කට්ටිය මේක කරලා බලලා හරි ගියා නම් පොඩ්ඩක් මට දාන්න කී දෙනෙක්ට ඇත්තටම මේක කරගන්න පුළුවන් වුණාද කියලා මට බලා ගන්නත් ඕනේ ඒකයි. එහෙම දැම්මේ නැත්නම් මං හිතනවා ඒගොල්ලෝ කරලා නැහැ කියලා. එතකොට ලබන සතියේ මට පොඩ්ඩක් ප්‍රපෙයාර් වෙලා ඉන්න පුළුවන් ආපහු. ඉතින් මේ ටික ආපහු කරත් ඉතින් ওই ටිකම තමයි කරන්න තියෙන්නේ. මුලින් ඉඳන් මම චුට්ටක් කොහොමත් කරනවා. එතකොට ඒක කරද්දි මට දැනගන්න පුළුවන් මේ මම යන ස්පීඩ් එක කොහොමද වෙන්න ඕනද කියලා ඒක. දැන් මේක මම රන් කරොත් enter the first number second number තොර 10යි 30යි එකතු වෙලා එක දෙකෙන් බෙදුණු පස්සේ 40 එන්නේ 40න් දෙකෙන් බෙදුණු පස්සේ 20 එනවා. බලන්න විදියට. හරි තව කෙනෙක් කියවලා තියෙනවා එයත් හොඳයි. ඒ වගේම කෝඩ් එකක්. තව බලන්න අනිත් කට්ටියත් කම්පයිල් කරන දැන් දෙන්නෙක් කිව්වා තව ඉන්නවා අද 28ක් ඉන්නවා තව ඉතුරු වෙලා ඒ කට්ටිය පොඩ්ඩක් බලන්න කී දෙනෙක් කරනවද කියලා මේක මට පොඩ්ඩක් බලන්න ඊට පස්සේ මම ඊළඟ අද දවසේ ලෙසන් එකට යනවා පොඩ්ඩක් මට දැනගන්න ඕනේ මේක මේ කරගන්න පුළුවන්ද බැරිද කියලා පොඩ්ඩක්
හරි තව කෙනෙක් ඉවරයි මම හිතන්නේ යත් ඉවර තියෙනවා. තුන් දෙනයි තව කට්ටිය කොහොමද බලන්න. අපි ඊළඟට කරන්න යන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකම චුට්ටක් මොඩිෆයි කරන වැඩක්. ඒ කියන්නේ දැන් මම පෙන්නන්නම්. ඊළඟ ලෙසන් එකේ තියෙන්නේ ඇත්තටම මේ જાතිය මේකම තමයි මේකේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරලා අපිට ඉගෙන ගන්න තියෙනවා ඊළඟට එන සිලෙක්ෂන් කියන ප්‍රෝග්‍රෑමින් කන්ස්ට්‍රක්ට් එක ගැන. ඒක සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑමින් කන්ස්ට්‍රක්ට් එක ගැන ඉගෙන ගන්න අපිට මේක මේ ප්‍රෝග්‍රෑම් එක ඕන වෙනවා. ඉතින් සූඩෝ කෝඩ් එක ඊට කලින් ඕන වෙනවා. සූඩෝ කෝඩ් එක දිහා බලන්න ඕනේ. මම තව විනාඩියක් විතර දෙන්නම් මේක චුට්ටක් බලලා ඉවර කරගන්න. ඊට පස්සේ මම පටන් ගන්නවා ඊළඟ ලෙසන් එක. දැන් මම එන්නම් ආපහු මේ සූඩෝ කෝඩ් එකට. සූඩෝ කෝඩ් එකට කලින් එන්න ඕනේ ලෙසන් එකට. මේ ලෙසන් එකේ පොඩි කන්ටිනියුේෂන් එකක් තමයි කරන්න තියෙන්නේ. දැන් අපි අද කරන්න යන්නේ සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑමින් කන්ස්ට්‍රක්ට් එක. එහෙම නැත්නම් සිලෙක්ෂන් ස්ට්‍රක්චර් එක තමයි කරන්නේ. දැන් ඔයාලට දුන්නොත් මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. write a pseudo code and a program to accept දැන් මේක මෙච්චර කියවලා බලන්න. අපි දැන් අද කරපුවා මේ වැඩේ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් එදා ඉඳන් කරපු ප්‍රෝග්‍රෑම්ස් වලින් මේ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා චුට්ටක් හිතලා බලන්න. හරි දැන් මම දෙනවා වෙන ප්‍රශ්නයක්. මේක නෙමෙයි මම කරන්න වෙන එක. දැන් ওই ප්‍රශ්නෙන් පොඩ්ඩක් මොඩිෆයි කරලා මේක කරන්න. The student has sat for subjects in an examination. If he or she has obtained an average of 50 marks for both subjects. ඉතින් 40 marks කියලා 50 නේ 40 දාන්න. 40 marks or more, then he or she passed. Otherwise, he or she is
write a pseudo code and a program to implement this behavior, which takes the two subjects, which takes the marks of two subjects as input and cal. දැන් අපිට මේ වැඩේ කරන්න ඔය ආය අලුතෙන් ප්‍රෝග්‍රෑමින් එකක් ලියන්න ඕනේ නැහැ. දැන් ලියපු සූඩෝ කෝඩ් එක වෙනස් කරගෙන යන්න. දැන් ඔන්න කියලා බලන්න මේක කියවලා අපි දැන් මේක කරන්න යන්නේ. දැන් ළම කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් සබ්ජෙක්ට් දෙකකට ලියලා තියෙනවා එක්සෑම් එක. දැන් මේ සබ්ජෙක්ට් දෙකට ලිව්වට පස්සේ මාක්ස් ආවට පස්සේ ස්ටුඩන්ට් ඒ සබ්ජෙක්ට් දෙකටම 40ට වඩා ඒ සබ්ජෙක්ට් දෙකේම ඇවරේජ් එක එකතු කියන්නේ ගත්තට පස්සේ 40ට වඩා වැඩි නම් කියන්නේ 40ට වැඩි නම් ඇවරේජ් එක ඒ ස්ටුඩන්ට් පාස් කර අපිට කියනවා පාස් කියලා. 40ට වඩා අඩු නම් 40ට සමානව වැඩි නම් තමයි පාස් 40ට වඩා අඩු නම් ෆේල්. දැන් ඔය ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕනේ මේ සබ්ජෙක්ට්ස් දෙකේ මාක්ස් අරගෙන කැල්කියුලේට් කරලා ඇවරේජ් එක චෙක් කරලා බලන්න ඕනේ 40ට වඩා සමානද අඩුද වැඩිද කියලා. ඒ අනුව අපි මැසේජ් එකක් ඩිස්ප්ලේ කරන්න ඕනේ. මම හිතන්නේ තේරෙන්නේ නැති කරන්න නැති. එතකොට ආයෙ මම කිව්වොත් අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕනේ මේ ස්ටුඩන්ට්ගේ මාක්ස් ඉස්සෙල්ලා අරගෙන කීබෝඩ් එකෙන් අරගෙන ඒක කැල්කියුලේට් කරලා ඒ කැල්කියුලේට් කරපු මාක්ස් ඇවරේජ් එක කැල්කියුලේට් කරලා ඒ කැල්කියුලේට් කරපු ඇවරේජ් එක චෙක් කරලා බලන්න ඕනේ 40ට වඩා වැඩිද 40ට සමානද නැත්නම් ඊට වඩා අඩුද කියලා. ඒ අනුව අපි මැසේජ් එකක් දෙනවා පාස්ද ෆේල්ද කියලා. ඔන්න දැන් ඒක කරන්නයි යන්නේ. දැන් මේක ඉන්න මේ සූඩෝ කෝඩ් එක බැලුවොත් මේ සූඩෝ කෝඩ් එක යූස් කරලා වැඩේ කරමු. මොකද ආපහු ලියන්න යන්න ඕනේ. ඉතින් මෙතන අපි මේක වෙනස් කරමු. නම්බර් 1 කියන එක mark 1 මේක mark 2 total average ඔය ටික තියෙනවා. ඉතින් මේවට average එක දැන් මෙතන වෙනසක් පෙන්වන්නේ මොකද mark 1 mark 2 total කියන තුනම මොනවද දෙන්නේ integers. average එක විතරක් real වෙන්න ඕනේ. ඉතින් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් මේකේ දශම ස්ථාන වලට එනවා තමයි. හැබැයි මේ වගේ ඒකද දශම ස්ථාන නම් වැඩි සලකන්නේ නැහැ. ඉතින් average එකත් integers වලින්ම තියන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඉතින් real දාලා තියෙන මොකද ඒ දශම ස්ථාන කීපයක් හරි එන හින්දා. අපිට ඇත්තම දශම ස්ථාන අවශ්‍ය නැහැ. මොකද මේ marks කියලා අපි ගන්න එකේ මේ දශම ස්ථාන ගානකට අපිට නිර්වද්‍යතාවයක් ඕනේ නැහැ. accuracy එකක් ඕනේ නැහැ. ඒකයි. අපි කියන accuracy කියලා. ඒ කියන්නේ accuracy එකක් අපිට අවශ්‍ය නැහැ. මේ marks වල දශම ස්ථාන ගණනාවකට යන්න ඕනේ නැහැ. දැන් මේක මෙහෙම අරගෙන දැන් මෙතන තියෙනවා මෙතන this program අපි වෙනස් කරමු evaluates the status of the student. එතකොට මෙතන ඕනනම් ස්ටුඩන්ට් ගේ නම දෙන්නත් පුළුවන්. ඒක ඕනේ නැහැ. අපි නිකන් enter the first enter මෙහෙම දාමු enter marks for the first subject. ඊට පස්සේ මෙතන mark 1 කියන එක තමයි මුලින්ම දෙන්නේ. ඊට පස්සේ මෙතන mark 2 enter marks for the second subject. ඊට පස්සේ මෙතන total equals number 1 number 2 කියන වෙනුවට මෙතනට එන්න ඕනේ mark 1 and mark 2. ඊට පස්සේ ඉතින් ටික එහෙම තමයි average එක ඔන්න දැන් මෙතනට average එක වෙනකන් හොයලා තියෙන්නේ. දැන් බලන්න මේක වෙනස් කර ගන්න පුළුවන් නම් ඔයාලත් මේ pseudo code එක ලියා ගත්තා නම් මේක දැන් වෙනස් කරලා ලියා ගන්න මේ විදිහට. type කරා නම් වෙනස් කරලා type කරගන්න. දැන් එතනින් එහාට මොකද්ද කරන්නේ? මෙතනින් එහාට අපිට දෙයක් තියෙනවා කරන්න. average එක හුවට පස්සේ
right මෙතනින් එහාට වැඩේ කරන්න තියෙන දැන් අපි චෙක් කරන්න ඕනේ මෙතනින් එහාට අපි දැන් චෙක් එකක් කරන්න ඕනේ චෙක් එක කොහොමද කරන්නේ දැන් මෙතන මේ කරන්න ඕනේ අපිට තියෙනවා if statement කියලා එහෙම නැත්නම් if selection එහෙම නැත්නම් if statement කියලා වෙනම statement එකක් තියෙනවා මේක use කරලා තමයි check කරන්න ඕනේ දැන් ඒක එන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි දැන් මෙතන type කරන කලින් මම පෙන්නන්නම් අපි if කියලා මෙතන මොකක් හරි දෙයක් check කරනවා condition ඉතින් if කියලා දාලා ඔන්න condition එකක් දානවා මෙතන condition එක විදියට එන්නේ මොකක් හරි check එකක් ඒ කියන්නේ දැන් average එක බලන්න ඕනේ 40ට වඩා වැඩිද ඊට සමානද කියලා බලන check එක වෙන්න පුළුවන් ඊට පස්සේ දැන් මේ condition එක මෙතනට දාලා ඊට පස්සේ අපි දානවා then ඒ කියන්නේ මේ condition එක හරි නම් if this condition is true then කියලා ඊට පස්සේ ඒ condition එක හරි නම් වෙන්න ඕන දේ දානවා මෙතෙන්ට. ඒත් මෙතන statement එක දානවා. මෙතන මම දාන්නම් statement for this statement if the condition is true. කියලා මෙතන මම statement එකක් ඔය දානවා. එතකොට මේ condition එක හරි නම් විතරක් ওই statement එක execute වෙනවා. ඊට පස්සේ මම දානවා n if කියලා මෙතන if block එක අයින් කරා. කියන්නේ finish කරන්නත් ඕනේ. කියන්නේ මෙතනින් if block එක මෙතනින් නතර කරන්න ඕනේ. ඊළඟට මෙතනින් පස්සේ දැන් අපි මේ වැඩේ කරන්න ඕනේ මෙන්න මේකට. display averages කියලා දාලා දැන් මෙතන දානවා if කියලා විදිහට දාලා දැන් මෙතන check එකක් දානවා condition එකක් දානවා average greater than or equal to 4 ඔන්නෝම දානවා condition මෙහෙම නම් then අපි දානවා display ඉස්සෙල්ලා මේක විතරක් දාන්නේ display pass ඊට පස්සේ n ඔච්චරයි කරන්න තියෙන්නේ ඉතින් ඔය condition එක ඔහොම check එක දාලා අපි මේ check එක හරි නම් ඒ කියන්නේ මේ condition එක true නම් ඔන්න pass කියලා දානවා ඒක වැරදි නම් fail කියලා දාන්නේ තාම කරේ නැහැ ඒක ඊළඟට තමයි ඊළඟට කරන්න යන්නේ දැනට අපි මේක program එකකට හරවලා ඉමු මොකද step by step යන ඔක්කොම එකපාර කරන්න බෑ ඉතින් මේන්න ඔන්න පළවෙනි වැඩේ එතන මෙන්න මේ කොටස ගැන තව විස්තර කරන්න මම program එක ලියන්න ගිහලා ඒතර මේකට කියන if statement එක මේ තියෙන condition එක මේ තියෙන statement එක if එක හරිනම් run කරන statement එක මෙන්න මේ සම්පූර්ණ එකට කියනවා if block එක කියලා මේ සම්පූර්ණ එකට අපි කියනවා මේක තමයි if block එක කියන්නේ block එකක් තියෙන එතන සම්පූර්ණ වෙනම කොටසක්
හරි එතකොට දැන් මේ errors එන ප්‍රශ්නයක් තියෙන එක්කෙනෙක් ඒක පොඩ්ඩක් මම බැලුවේ එනවා රිමෝට් ලොග් ගලා තමයි කරන්න වෙන්නේ එහෙම වුණොත් දැන් බැරි වෙලා තුන හරි අවුලක් එනවා නම් රිමෝට් ලොග් වෙලා බලමු නැත්නම් ලබන සතිය කොහොමද එනවනේ එතකොට ලැප්ටොප් එකක් නම් අරන් එන්න ඒක ටුට්ටක් බලමු ඒ වෙලාවට නැත්නම් සෙනසුරාදා වගේ පුළුවන් රිමෝට් ලොග් කරලා බලන්න එතකම් මම චුට්ටක් රිමෝට් ලොග් කියන්නේ බිසි වෙයි සෙනසුරාදා හවස වගේ මට ආපහු බලන්න පුළුවන් වෙනවා බලලා කියන්න මගේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා කෝල් එකක් දීලා හරි ඒක arrange කරගන්න එහෙම වුණොත් මම හිතන්නේ ඒක ඇති හැමෝ ගාම මේ බැජ් එකේ පිරිමි ළමයිට දැන් දීලා තියෙන කන්ටැක්ට් නම්බර් එක ඒක ඕනනම් බලලා ඉල්ලගෙන ඒක sort out කරගන්න කතා කරලා බලන්න එහෙම නැත්නම් මේ කොහොමද ලබන හති එන හින්දා ඒක ඒ දවසේ පොන්නම් ලැප්ටොප් එක අරන් ආවට පස්සේ බලන්න පුළුවන් මේ තියෙන්නේ එතකොට මේ අපේ if statement එක if statement එකේදී දැන් අපි මේ වැඩේ කොහොමද කරන්නේ අතන ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කරන්න විදිය බලන්න ඒකට අපි යම් ප්‍රෝග්‍රෑම් එකකට දැන් මේක වෙනස් කරන්න ඕනේ කලින් අපේ වැඩේට හරියන්න ඉතින් අපේ වැඩේට හරියන්න මේක වෙනස් කරනවා නම් අපි mark 1 and mark 2 කියලා වෙනස් කරන්න ඕනේ ඉතින් මෙහෙම දෙයක් කරන්න පුළුවන් දැන් මේක මේ Visual Studio වල තියෙන features use කරන්න ඕනේ මේවා දැන් එකින් එක කරන්න ඕනේ නැහැ අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න දැන් number 1 number 2 කියන variables වල නම් වෙනස් කරන්න ඕනේ ඒකට හොඳට බලන් ඉන්න දැන් මේ number 1 කියන එකට right click කරනවා හරිද number 1 එකට right click කරා මුලින්ම එන option එක තමයි refactor කියලා option එකක් එනවා refactor option එකේ තියෙනවා ඉස්සරහට ගියාම rename කියන මේවා හැම දැන් සාමාන්‍ය දැන් C වගේ ඒවා ගත්තොත් එimhe language මේ interface එක නැති ඉඳ ඒවයි නැහැ දැන් මෙතන මේ Visual Studio use කරන ඉඳ මේ features අපිට use කරන්න පුළුවන් refactor ගියා rename කියලා option එකක් එනවා ඇති rename option එක click කර ගමන් ඔන්න දැන් එනවා new name කියන මෙතනින් අලුත් name type කරන්න ඉන්න දැන් මෙතන number 1 කියන දැන් පරණ name අපි අලුත් name එක දෙනවා mark 1 කියලා දැන් ඊට පස්සේ okay කරලා ඊට පස්සේ අපෙන් අහනවා මේ තියෙන තැන් ටික රැස් කරන්න කියන්නේ මේ number 1 කියන එක use කරලා තියෙන තැන් ටික පෙන්නනවා ඉතින් මේ තැන් ටික හරිනම් අපිට ප්‍රශ්නයක් නැත්තම් දැන් මේක බලන්න ඕනේ නැහැ අතට මේක ඇත්තට worry වෙන්න ඕනේ නැහැ මේ තියෙන කෝඩ් එකේ වෙනස් වෙන තැන් ටික පෙන්නනවා මේ තියෙන mark 1 කියලා වෙනස් වෙන තැන් දැන් මේක apply කරගමන් mark 1 කියන මෙතෙන්ටත් එනවා මෙතෙන්ටත් වෙනස් වෙලා මෙතෙන්ටත් වෙනස් වෙලා දැන් number 2 කියන right click කරනවා refactor rename number 2 නේ තියෙන්නේ mark 2 කියලා දාන්න දැම්මා okay කරා ඒකලා apply කරා දැන් ඔන්න වැඩේ හරි දැන් mark 1 mark 2 ඔය විදිහට එනවා අනිත් ඒවා වෙනස් කරන්න ඕනේ මෙන්න මේ ටික දැන් මෙතන දාන්න පුළුවන් මේ අපි මෙතන මේ pseudo code එක type කරලා this program evaluates the status of the student කියන එක තියෙනවා අපි මේක සොම් select කරලා right click කරා copy කරා ඒක දාන්න මෙතෙන් හරියට දාන්න ඕනේ අර double quotes එහෙම යන්නේ නැතුව double quotes දෙක මැද්දට දාන්න හරියට මේක දැන් මේක මේ සමහර වෙලාවට මේක select කරාදී double quote එක මෙහෙම පැන්නොත් ඔන්න errors එන්න ගන්නවා ඉතින් දැන් මේක මෙහෙම paste කරා කියමුකෝ දැන් double quote එක මෙතන අයින් වෙලා තියෙන්නේ ආයෙ දාන්න ඒක දැන් එහෙම නැතුව අපිට කෙනෙම පුළුවන් කලින් තිබ්බා වගේ මෙහෙම කරගෙන ආයෙ මේක මෙහෙම මෙතනදී දැන් මෙතන select කරලා අපි copy කරාද text එක හරියට මේක මැද්දට දානවා ඊට පස්සේ දැන් මෙතන තියෙන enter marks for the first subject කියලා මේකත් උම copy කරා ඒක දානවා මේ මැදට ඊට පස්සේ මේක ආපහු මෙහෙම දාලා මෙතන copy කරලා මෙතන second කියලා දානවා ලේසි average of the marks කියලා මෙතන වෙනස් කරනවා දැන් ඔන්න average එක හොයන වැඩේ හරි අපි දැන් මේක run කරලා බලමු enter mark for the first subject ගමු 80 second subject එක 70 so 75 තමයි average එක හරිනේ 80යි 70 150 150 දෙකෙන් බෙදුවා 75 එනවා දැන් අපි ඊළඟ step එක තමයි මේකේ condition එක අනුව message එක දෙන්නේ ඒකට අපි මේකෙන් පස්සේ if කියලා ඔන්න if statement type දැන් හැම language එකකම මේ if condition එක තියෙනවා දැන් මේ ඕනම program එක අනිවාර්යෙන් තියෙන්නේ selection එකයි sequence එකයි repetition කියන ওই programming constructs තුන අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන repetition කියන එක
ඊට කලින් if එකේ තියෙන variations ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. දැන් මේ පළවෙනි variation එක තමයි මේ ඉගෙන ගත්තා. එතකොට මේක if කියලා අපි මෙහෙම දාලා ඔන්න දැන් බලන්න මේ average එක. average එක මම කොපි කරලා ගන්න කෙලින්ම ටයිප් කර කර ඉන්නේ. එතකොට මේ බර දිනවත් අඩුනේ. average එක විශාලයි හෝ සමානයි 40ද කියලා බලන්න. හැබැයි මේකේ den කියලා එකක් කෑල්ලක් දාන්නේ නැහැ. ඒතර මේක den කියලා මෙතන den තිබ්බට C# වල den කියලා syntax එකක් නැහැ. ඒකින්ද මේකෙන් පස්සේ කෙලින්ම අපි ටයිප් කරනවා console.writeline කියලා student has passed කියලා ඔන්න මැසේජ් එක දෙනවා. ඔන්න ඔච්චරයි තියෙන්නේ. එතකොට මේ ටික විතරයි එන්නේ. end if කියලා කැලලකුත් එන්නේ නැහැ. හරි. හැබැයි Visual Basic වල if condition එක දාලා ඊට පස්සේ then කියලා කැලලක් ඇදලා end if කියලාත් එකක් එනවා. ඉතින් Visual Basic ගොඩක් ආසන්නයි pseudo code වලට. හැබැයි use කරන්නේ. ඒකින්ද අපි ඒක කරන්නේ C# කරන්නේ ඒකයි. දැන් මෙතනින් පස්සේ මේ console.writeline student has passed කියලා ඔය විදිහට එනක ඔය විදිහට දාන්න පුළුවන්. එතකොට දැන් මේ pseudo code එකේ එන එකයි මේකයි compare කරලා බලන්න මේ දෙකේ වෙනස මොකක්ද කියලා. දැන් මේ තියෙන pseudo code එකේ න මේ තියෙන pseudo code එක මේ තියෙන්නේ C# code එක. මෙතන then කියලා එකක් තියෙනවා. මෙතන then කියලා එකක් දාන්න end if කියලා එකක් දාන්න display එක වෙනුවට අර console.writeline කියන මේක දාන්න. condition එක නම් ඒකම තමයි. average less greater than or equal to 40. right. දැන් මෙතනින් පස්සේ අපිට run කරලා බලන්න තියෙන වැඩේ හරියනවද කියලා දැන් කරලා enter marks for the first subject. අපි දාමු මේකට 45ක් දාමු. second subject එක 80 දාමු. දැන් මොකද වැඩිනේ. දැන් එනවා average of the marks is 62.5. student has passed කියලා එනවා. බලන්න එනවද කියලා. දැන් ආයෙම run කරලා මම දාන අඩු values ටිකක් 20 දාමු. පළවෙනි එක 20 අනිත් එකට 10යි. ඒතර මේ මෙහෙම ගත්ත ළමයට මොකක්ද දෙන්නේ? මුකුත් දෙන්නේ නැහැ. ඇයි? අපි condition එක දාලා දෙන්න check කරලා තියෙන average එකට වඩා සමානයි හෝ ඊට වැඩිද කියලා. අඩුද කියලා බලලා මුකුත් කරලා නැහැ. එහෙනම් අඩු නම් fail කියලා එන්නේ නැහැ තාම. ඒක හදන්න ඕනේ. ඒක හදන එකට කලින් තව පොඩි දෙයක් අපි බලමු කරලා. දැන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා. if average is greater than or equal to 40 නේ තියෙන්නේ. අපි හිතමු මෙතනින් පස්සේ මෙයාට තව මැසේජ් එකක් දෙන්න. console.writeline මෙතන දෙනවා you can register for the next semester කියලා ඔන්න ඔහොම මැසේජ් එකකුත් දානවා. මේ මැසේජ් එකක් දාන්න ඕනේ මෙයා පාස් නම් විතරයි. ඉතින් ඒක ඕන මෙතෙන්ට කම්බයින් කරලා දාන්න පුළුවන් මෙහෙම දාන්නත් පුළුවන්. දැන් අපි හිතුව මෙහෙම දැම්මා කියලා කවුරු හරි. දැන් මේක ප්‍රෝග්‍රෑම් කරන කෙනා මේක ලියනවා පළවෙනි ලයින් එක. ඊට පස්සේ එයා වෙනම ලයින් එක you can register for the next semester කියලා දාන්න. දැන් මේක රන් කරලා බලමු අපි. පළවෙනි වාරේ ඔන්න දෙනවා ලොකු values දෙන 70යි 60යි දෙනවා. දැන් ඔය දෙක එකතුව කොහොමත් average එක එනවා 40කට වැඩි. එහෙනම් මේක pass කියලා එන්න ඕනේ. දැන් පේනවා student has passed you can register for the next semester කියලා එනවා. දැන් අපි ඔය කොහොම තියෙද්දි ආපහු යනවා ඊළඟට enter mark for the first subject කියලා ඔන්න පළවෙනිට එනවා. ආපහු දැන් මේකට අඩු values දෙමු 20යි 30යි දෙමු.
දැන් ඔන්න හොඳට බලන් ඉන්න output එක 20යි 30යි දෙන්නේ. දැන් මේකට අනිවාර්යෙන් එන්න බෑ. student has passed කියන එක එන්නත් බෑ. student you can register for the next semester කියලා එන්නත් බෑ. මොකද අපි අර if එකේ යටතේ තමයි අර අනිත් එකක් දැම්මේ. දැන් බලන්න මොකක්ද දෙන්නේ. දැන් මෙතන average එක හරි ඒක 25 කියලා එනවා. you can register for the next semester කියන හැබැයි pass කියලා එන්නේ නැහැ. දැන් මේ message එක එන්නත් බෑ. මොකද මේක pass එකෙන් නෙවෙයි හින්දා. 25 කියද්දි pass කරන්න බෑනේ කොහමද average එක අඩු වෙන්නේ 40ට වඩා වැඩි වෙන්න ඕන දෙකේම average එක. එතකොට you can register for the next semester කියන එක එන්න බෑ. ඇයි එහෙම එන්නේ? ඒකට හේතුව තමයි if statement එකක් තිබ්බොත් ඊට හරියට පල්ලෙහෙන් තියෙන statement එකට විතරයි මේක බලපාන්නේ. ඒ කියන්නේ මේ if statement එක බලපාන්නේ මීට හරියටම පල්ලෙහෙන් තියෙන එකට විතරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ if statement එකට type කරලා අපි enter කරාට පස්සේ මෙතනින් තමයි මේක පටන් ගන්න දෙන්නේ. ඒ කියන්නේ මේකට බලපාන්නේ මේක විතරයි. ඒක මේකට indent වෙලා තියෙන්නේ. ඊළඟ පටන් ගන්නකොට ඒක මෙතෙන්ට ගියා මේ. එයි එතනින් පෙන්න අපිට මේක බලපෑම මේකට නෑ කියලා. එහෙනම් දැන් මේ දෙකම එකට බලපාන්න නම් මේ if statement එක කියන්නේ මේ දෙකම එකට එකතු කරලා if එක යටතේ දාන්න නම් අපිට මෙන්න මෙහෙම දෙයක් දාන්න වෙනවා. අපිට වෙනවා if block එකක් දාන්න. එහෙනම් මෙන්න මේ සගල වරහන් දෙකකින් මේක අපිට ඔන්න බලන්න දානකොට වෙන දේ. ඒ කියන්නේ දෙකම එක level එකට කියන්නේ මේක අපි if එක එකම if එක යටතට ගන්න නම් ওই විදිහේ සගල වරහන් දෙකක් දාන්න ඕනේ. එතකොට අපි කියනවා මේකට if block එකක් කියලා. ඒ වචනේ මම පාවිච්චි කරා ඉස්සෙල්ලත් if block කියන වචනේ. ඉතින් if block එකක් තමයි මේ දැන් අපි ලිව්වේ. දැන් බලමු අපේ ප්‍රශ්නේ හරිය යනවද කියලා. දැන් මෙතනදී අපි ඉස්සෙල්ලා වගේ අඩු ගණන් දෙකක් දෙමු. 20යි 30යි. දැන් average එක පෙන්නන හැබැයි pass කියලා පෙන්නන්නෙත් නෑ. you can register for the next semester කියලා පෙන්නන්නෙත් නෑ. ඒ කියන්නේ අපේ වැඩේ හරි. දැන් අපි ආයන් අපේ ප්‍රශ්නෙට. ඔන්න අපේ ප්‍රශ්නේ තියෙනවා අපෝ. දැන් කියවලා බලන්න. දැන් තව මොකද තියෙන්නේ? otherwise he or she is failed. ඔන්න ඔය වැඩේ දැන් කරන්න ඕනේ. දැන් මේ වැඩේ කරන්න නම් අපි දැන් මෙතනින් පස්සේ දැන් සූඩෝ කෝඩ් එක දැන් මුලින්ම යන්න ඕනේ. දැන් මෙතන අපි තව ස්ටේට්මන්ට් එකක් දැම්මම සූඩෝ කෝඩ් එක යටින් මේකුත් දැම්මම you can register for the next semester කියලා දාමු. දැන් අපිට අනිත් එක තමයි දැන් මෙයා පාස් කියන්නේ 40ට වඩා වැඩි හෝ සමාන නැත්නම් ඒ කියන්නේ මෙයාගේ මාක්ස් 40ට වඩා අඩුයි කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. දැන් මෙයාගේ මාක්ස් 40ට වඩා අඩු නම් අපි මෙයාට ඩිස්ප්ලේ කරන්න ඕනේ ෆේල් කියලා. ඉතින් අපි සාමාන්‍ය මේ විදියට ගත්තොත් මෙහෙම දෙයක් අපි කවුරු හරි ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා දෙනවා ඇති සමහර වෙලාවට මොනවා හරි අරන් එන කඩේට ගිහිල්ලා බඩු මොනවා හරි අරන් එන්න. දැන් එතකොට කියනවා එහෙම නැත්නම් මෙහෙම කරමුකෝ අපි දැන් මම මේක දවසකුත් කියන්නේ සමහරලාට දැන් මට මතක නැහැ මොන බැච් එකද කිව්වේ කියලා. දැන් අපි හිතමු යාළුවෙක් ඉන්නවා බෝඩිමේ. දැන් මිනිහා එළියට යන්නේ නැහැ. කන්න යන්න කම්මැලි. අපි දැන් එළිය ඉඳන් එනවා බෝඩිමට. එනකොට කියනවා කෝල් එකක් දීලා මේ ගේන්න කෑම ජාති ටිකක් කියනවා. දැන් කියනකොට කියනවා මෙන්න මේ කෑම ජාතිය තිබ්බොත් මේක ගෙනෙන්. ඒක නැත්තම් මේක ගේන්න. ඒක නැත්තම් මේක ගේන්න කියලා ඔන්න දැන් if statement ටිකක් දාලා else ටිකක් එක දෙනවා. එතකොට කියනවා fried rice තියෙනවා නම් ඒක ගේන්න. ඒක නැත්තම් බිත්තර ආප්ප ගේන්න. ඒක නැත්තම් මේක ගේන්න. ඔන්න conditions ටිකක් දීලා අර එකක් නැත්තම් අනික ගේන්න කියලා කියනවා වගේ අපිට වැඩක් කියලා තියෙන දැන් මිනිහා. දැන් එතකොට අපි දැන් ඉස්සෙල්ලා ගිහලා බලනවා මිනිහා කලින්ම ඉල්ලපු එක බලන්න. ඒක ඉස්සර තියෙනවා නම් ඒක ගන්නවා. ඒක නැත්තම් ඊළඟ ස්ටෙප් එක තමයි ඊළඟට කිව්වේ මොකද්ද කියලා කල්පනා කරලා බලලා ඒක අහනවා තියනවාද කියලා. ඔන්න ඒක තියෙනවා නම් ඒක ගන්නවා. ඒකත් නැත්තම් තව ඊට පස්සේ ආය දැන් අපි හිතමු එයා වර්ග දෙකයි කියන්නේ. අපිට කියනවා fried rice ඉස්සලා තියෙනවා නම් ගේන්න. fried rice නැත්තම් මෙන්න මේ වෙන මොකක් හරි පාන් හරි මොනවා හරි ගේන්න කියලා අපි හිතමු කියනවා. එතකොට දැන් ඉස්සෙල්ලා අහන්නේ fried rice තියෙනවද කියලා. එතකොට මේ fried rice තියෙනවද කියලා අහන එක තමයි මේ පළවෙනි එකට තියෙන්නේ. ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඒක නැත්තම්
බැරි වෙලාවත් මේක හරි ගියේ නැත්තම් කියන්නේ ඒවා ඉවර වෙලා හරි මොකක් හරි කඩේ හදන්න නැති හරි මොකක් හරි තියෙනවා නම් ඔන්න දැන් යනවා else එකට else කියලා ස්ටේට්මන්ට් එකක් තියෙනවා else ස්ටේට්මන්ට් එකේදී අපි කරන්නේ ඩිස්ප්ලේ කරනවා දැන් මෙතන එහෙම නැත්තම් වෙන જાති යන්න ගේන්න ඕනේ දැන් මෙතන ඇවරේජ් එක 4ට වඩා වැඩි නම් විතරයි ඔය pass and you can register for SMS එහෙම නැත්තම් මොකද කරන්නේ fail you have failed කියලා නැත්තම් fail කියලා display එතකොට උතර conditions කියන්නේ අවස්ථා දෙකයි තියෙන්නේ එක්කෝ 4ට වඩා සමාන හේව වැඩි නැත්තම් fail ඒකයි දැන් අපි මේ වැඩේ කරන්න අතන දැන් මම හිතන්නේ ඒක තේරෙන්නේ නැති දැන් if else කියන එකේදී ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතය වගේ තමයි කියන්නේ අපි මේක නැත්තම් මේක කියලා කියන්නේ ඒක ඉතින් ඕකෙදී මෙතන අපි දාන්නේ මෙහෙම දෙයක් මෙතන දැන් මේ උඩ වැඩේ හරිය ගියේ නැත්තම් අපි දානවා else එකක් else එකක් දාලා ඒකටත් මේ සකල වරහන් දාන තරමට හොඳයි මොකද නැත්තම් එක කොටසක් විතරක් තිබ්බොත් සාමාන්‍ය එක ස්ටේට්මන්ට් එකක් තියෙන එක කොටසක් විතරක් ඇති හැබැයි සාමාන්‍ය ප්‍රැක්ටිස් එකක් විදියට මෙතන උඩ තියෙනවන වරහන් යටටත් දානවා else එකට පස්සේ මේ සකල වරහනක් දානවා එක වරහනක් කරේ වරහනක් ගැහුවා දැන් මේක කොපි කරගෙන මම දානවා student has failed දැන් මේ කෝඩ් එක රන් කරලා බලන්න ඕගොල්ලෝ මම දන්න සමහර කට්ටිය මේ ටයිප් කරලා මට දැන් ඒව සමහර කට්ටිය එතකොට ඕගොල්ලෝ try කරලා බලන්න ඉතිරි කට්ටිය මේක වැඩ කරනවද ඕගොල්ලෝ හිතන විදිහට වැඩ කරනවා ඒ කියන්නේ 4ට වඩා අඩු ගාණක් ඉඳලා බලන්න දැන් මේක රන් කරලා බලමුකෝ අපි මෙතනින් පළවෙනි එක ඉස්සෙල්ලා වැඩ කරනවාද කියලා බලමු දැන් පළවෙනි එක වෙනසක් වෙලාද කියලා බලන්න එපා 70යි 80යි 175 පාස් කියලා එනවා ස්ටුඩන්ට් කැන්ඩිඩේට්ස් දැන් ආපහු බලන්න ඕනේ ඔන්න enter the marks for first subject ආපහු දැන් 20 15 ඔන්න student has failed කියලා එනවා ඒ කියන්නේ වැඩේ හරි දැන් else කියලා කියන්නේ fail ඒ කියන්නේ යා දැන් යාට register වෙන්න බෑ යා fail වෙච්ච එක්කනේ දැන් මෙතනින් පස්සේ අපි මේ මෙන්න මේ ප්‍රොබ්ලම වෙනස් කරමු මේ පොඩ්ඩක් වෙනස් කරන්න යන්න මේක දැන් set for two subjects in a, if student have obtained an average of 40 or more for both subjects then he is pass student මම මෙතන කන්ඩිස් තව දෙයක් දානවා දැන් මේ කොටස් වලට කඩමු මම මෙතන තව කන්ඩිෂන් if the student has obtained more than 84 average display excellent ඔන්න ඔහොම එකක් ආවොත් කොහොමද කරන්න කියලා බලන්න ඕනේ. දැන් මෙයා 80ට වඩා වැඩියෙන් ගත්තොත් කොහොමත් පාස්. හැබැයි excellent කියලා පෙන්වන්න ඕනේ. පාස් කියලා කියන්න ඕනේ නෑ. excellent කියවන්නේ පාස් කියලා දන්නවනේ. දැන් මේව excellent කියලා පෙන්වන්න නම් ඒතර මේ excellent කියලා මේ පෙන්වන්න නම් මොකද්ද කරන්න කියන එක බලමු. එතකොට දැන් මෙතන 80ට වඩා වැඩි. ඊට පස්සේ 50ට 4ට වඩා වැඩි. ඒව දෙකක් බලන්න ඕනේ. දැන් conditions දෙකක් එනවා අපිට. දැන් මේ conditions දෙකක් බලද්දී දැන් මේක ඉස්සෙල්ලා මේ දේ කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ average එක මෙතන ඉස්සෙල්ලා කියලා ඉන්නම් average එක 4ට වඩා වැඩි නම් විතරයි මේ වැඩේ වෙන්නේ. මේක 4ට වැඩි වුණොත් මේක වෙලා මේකට යන්නේ නැහැ. ඒ කියන්නේ else එක ආයෙ check කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. දැන් අර කඩෙන් අර මේ කෑම ගන්නකොට පළවෙනි එක තිබ්බොත් ඒක අරගෙන දෙවෙනි එකත් ආයෙ තියෙනවද කියලා අහන්න යන්නේ නැහැ. ඒක පළවෙනි එක අරන් එනවා. පළවෙනි එක නැත්තම් විතරයි දෙවෙනි එකට යන්නේ. මොකද කෑම වර්ග දෙකක් ගිහිල්ලා බැනුම් අහගන්න වෙනවා ඊට පස්සේ අපි. ඉතින් අපි එක වර්ගයක් විතරයි අරන් යන්නේ. ඒ වගේ තමයි මේ පළවෙනි එක වැඩ කරොත් එහෙම නැත්නම් මේක වැඩ කරොත් මේක හරිනම් විතරයි මේකට යන්නේ. ඒකට ගියොත් මේකට යන්නේ නැහැ.
මේක වැරදි නම් මේකට යන්නේ නැහැ. හැබැයි මේකට කෙලින්ම යනවා. දැන් අපි ලියන්න යන සූඩෝ කෝඩ් එක බලමු. දැන් මෙතන මෙහෙම එකක් තියෙන්නේ. දැන් ඇවරේජ් එක බලනවා මේ ගානට වඩා වැඩිද සමානද කියලා බලන්න. එන්නොත් පාස් කරනවා. හැබැයි දැන් මේක ඊට කලින් බලන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ 80ට වඩා වැඩිද කියන එක. දැන් අපි ඉස්සෙල්ලා බලමු if අපි මෙතන average greater than or equal to 80. එහෙමනම් අපි දාන්න ඕනේ එතන excellent කියලා දාන්න. හරි. excellent කියලා දාන්න. දැන් මේ if එක මෙහෙම දැම්මට පස්සේ ඊට යටින් තව if එකක් තියලා වැඩක් නැහැ. දැන් මෙහෙම දැම්මොත් මොකද්ද වෙන්නේ කියලා බලන්න. sorry මේ හැමතිස්සෙම මට save වෙනවා. දැන් මෙහෙම තිබ්බොත් මොකක් වෙයිද? ඉස්සෙල්ලා check කරලා බලනවා මේක 80ට වඩා වැඩිද කියලා. එහෙනම් excellent කියලා print වෙනවා. ඊට පස්සේ ආයෙ මේකටත් එනවා. මේකත් check කරලා බලනවා. ඒතර pass කියලා print වෙනවා. අපි ඒක කරලා ඕනම් බලමු. දැන් මෙතන ඊට උඩින් අපි දැම්මොත් එහෙම if average greater than 80 කියලා අපි දානවා. හොඳට බලන් ඉන්න මේ points ටික. දැන් මේක ඇතුලේ අපි දානවා excellent කියලා දානවා. ඉතින් excellent කියලා දැම්මට පස්සේ ආපහු මේක නැත්නම් අපි දාමු excellent කියලා දාමුකෝ. දැන් මේක දැම්මට පස්සේ මේක check කරලා බලලා ඊට පස්සේ ආයෙ මේකටත් ඇවිල්ලා මේකත් check කරලා බලලා මේකත් print වෙන්න ඕනේ. ඒක වැරදි. excellent කියලා දැම්මට පස්සේ ආයෙ මේවට එන්න ඕනේ. අපිට හිතමු අපිට එහෙම ප්‍රෝග්‍රෑම් එකක් ඕනේ. ඒ කියන්නේ මේක දැම්මට පස්සේ ආයෙ මේවා පෙන්වන්න ඕනේ නැහැ කියලා හිතමු. දැන් මේක රන් කරලා බලමු. දැන් if එක ගන්න දැම්මේ මෙතන if දාලා මේක දැම්මා. මේක රන් කරනවා. රන් කරලා අපි දෙනවා වැඩි values 70යි 80යි දෙනවා. ඔන්න එනවා student has passed. sorry මේ 80 වල වැඩියෙන් දෙන්න එපා දෙකම. දැන් දෙනවා මෙතන 90යි 90යි දෙනවා. දැන් එනවා excellent student has passed තුනම එනවා. අපිට ඕනේ excellent කියන එක විතරයි මෙතනදී ඕනේ. අපිට එහෙම අපේ ප්‍රෝග්‍රෑම් එකේ එහෙම විතරයි අපිට කරගන්න ඕනේ කියලා අපි නිකන් හිතමුකෝ. excellent කියන විතරයි ඕනේ කියලා. එතකොට දැන් මේ දෙකම තුනම එනවා කියන්නේ වැඩේ අවුල්. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මෙතන if එකක් දාලා මේකෙදි දෙන් දෙකේදිම වෙන්නේ දැන් මෙතන if එකෙන් පස්සේ මේ if එකටත් යනවා. මෙතන මේ දෙක ගත්තොත් මේ if එකෙන් පස්සේ else එකට යන්නේ නෑ ආයේ. else එක ගන්න තියෙන්නේ. දැන් මෙතන conditions ඔය වගේ දෙක තුනක් තියෙනකොට if එකක් දාලා මේ if එකට යටින් තව එකක් condition එක check කරන්න ඕන නම් මේකෙන් පස්සේ එන value එකක් අපි දාන්නේ else කියලා එකක්. else if කියලා තමයි දාන්නේ. එතකොට තමයි ඔන්න 3-4ක් check කරලා බලන්න පුළුවන්. දැන් අර යාළුවා කිව්වනම් මේ කැම ලිස්ට් එකක්ම කියනවා. මේක නැත්තම් මේක ගේන්න. මේක නැත්තම් මේක ගේන්න. එතකොට එයා දෙනවා ප්‍රයොරිටි එකක්. කියන්නේ මේක නැත්තම් මේක ගේන්න කියන්නේ ඉස්සෙල්ලම බලන්නේ මුලින්ම කියන එක. ඊට පස්සේ බලන්නේ දෙවෙනියට කියන එක. ඊට පස්සේ බලන්න ඕනේ ඒක නැත්තම් ඊළඟට මොකද තියෙන්නේ. දැන් කැම જાති 4ක් විතර කිව්වට පස්සේ මුල ඉඳන් කියනවා මේක නැත්තම් මේක ගේන්න, මේක නැත්තම් මේක ගේන්න කියලා කිව්වොත් එහෙම දැන් එතකොට අපි අර උඩේ ඉඳන් බලාගෙන යන්නේ පළවෙනි එක බලලා ඒක නැත්තම් තමයි ඊළඟට යන්නේ. ඉතින් ඒකයි කියන්නේ if මේක තියෙනවා නම් මේ වැඩේ කරන්න ඒක නැත්තම් else කියලා කියන්නේ ඒකයි. එහෙම නැත්තම් කියලාද කියන්නේ සිංහලෙන් else if කියලා කියන්නේ. ඒතකොට එහෙම නැත්තම් මේක දාන්න. ඒකත් නෙමෙයි නම් මේක දාන්න. ඒ කියන්නේ එහෙම නැත්තම් මෙහෙම නම් ඒකත් චුට්ටක් කියන්නේ. කියන්නේ මේක මෙහෙම නම් මේක දාන්න. එහෙම නැත්තම් මේ condition එක true නම් මේක දාන්න. ඒකත් true නැත්තම් මේක දාන්න. මේ වගේ අපිට 3-4කට යන්නත් පුළුවන්. ඒක නෙමෙයි කීපයකට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් average එක දැන් අපිට මේ 80 කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුළුවන් 60න් බලන්න පුළුවන්. ඊට පස්සේ 40න් බලන්න පුළුවන්. ඔහොමම conditions කීපයකට යන්න පුළුවන් steps විදියට. හැබැයි මේ දෙක මාරු කරොත් මොකක් වෙයිද? මේක 40ට වඩා වැඩි මේක 80ට දාලා මෙතන 80 තිබ්බොත් වැඩේ වරදිනවද නැද්ද? දැන් අපිට හිතුනොත් මෙහෙම දැන් මේක මැදට දාන්න කියලා හිතුනොත් 80 මෙතන දැම්ම. එතකොට හිතලා බලන්න මේක දිහා බලන්න දැන් මෙතන ඉස්සෙල්ලාම එනකොට 40ට වඩා වැඩි නේ මේ. excellent කියලා ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ ආයෙ මේකට යන්න. දැන් මේ දෙක මාරු කරන්නත් ඕනේ. මෙන්න මේක මෙතෙන්ට දාලා මේක දාන්න ඕනේ මෙතෙන්ට. මෙහෙම දැම්මොත් එහෙම මේක වැඩ කරයිද? කරලා බලමු. එතකොට
මෙතනදී enter marks first subject කියලා අපි දැන් දානවා 90. දැන් එනවනේ excellence කියලා එන්නේ. එහෙම එනවද? නැහැ. එන්නේ නැහැ. මොකද පළවෙනි check එකෙන් අහු වෙනවා ඒක 40 වඩා ගොඩක් වැඩි. ඉතින් 40 වැඩි හින්දා මේ condition true වෙලා else if කියනකොට මේකට යන්නේ නැහැ. ඉතින් මේ code එක වැඩ කරන්නේ නැහැ අපිට ඕන විදිහට. අපිට ඕන විදිහට වැඩ කරන්න මෙහෙම තිබ්බොත්. ඒතර මෙතන 40 දාලා හරියන්නේ නැහැ. මෙතන දාන්න 80. මෙතන ඉන්න ඕනේ 40. ඒ කියන්නේ ඒක පැත්තකින් check කරන් ඉන්න ඕනේ. ඉස්සෙල්ලා බලන්න 80 වඩා වැඩිද? ඒක හරියන්නේ නැත්නම් බලන්න 40 වැඩි. ඉස්සෙල්ලා 40 වැඩිද කියලා බලුවොත් කොහොමත් ඒ condition එක 80 වැඩි වඩා වැඩි ඒවත් 40 වඩා කොහොමත් වැඩිනේ. ඒ කියන්නේ ඒක ගැලපෙන්නේ නැහැ. ඒ විදිහට තමයි එතකොට එන්නේ. දැන් බලමු ආපහු මේක වැඩ කරනවා කියලා. ඉස්සෙල්ලා බලමු 90 හරි. excellent කියලා එනවා. ඊට පස්සේ ආය රන් කරලා බලමු. 70යි 65යි. ඔව් 60යි. පාස් කියලා එනවා. ඊට පස්සේ ආය රන් කරලා බැලුවොත් 39යි 20යි. ෆේල්. අද දැන් බලන්න කෝඩ් එක චුට්ටක් මේකේ. මෙන්න මේ කොටස තමයි ප්‍රධාන වශයෙන් උතන වැදගත් වෙන්නේ. Okay, now ඊළඟට දැන් මෙතනින් මෙන්න මේ කෝඩ් එක තමයි එතකොට if else if else කියලා විදිහට එන්නේ. එතකොට මේක නම් මේක එහෙම නැත්නම් ඊළඟට check එක බලලා ඊළඟට මේක වෙනවා. ඔය වගේ conditions කීපයක් දාන්න පුළුවන්. condition 10ක් 15ක් වුණා දාන්න පුළුවන්. else if කියලා දාන්න. දැන් තව කවුරු හරි කිව්වා නම් එහෙම 30ට වඩා වැඩි කට්ටියට මොකක් හරි මැසේජ් එකක් දෙන්න කියලා. ඒ කියන්නේ 30ත් 40ත් අතර කාට හරි මොනවා හරි මැසේජ් එකක් දෙන්න කිව්වා නම් අපිට කරන්න දෙන්නේ මෙහෙම. මෙතනට දැම්ම else if කියලා දානවා 30 කියලා දාලා ඊට පස්සේ මෙතන බ්ලොක් එකක් දාන්න. මේක ඇතුලේ අපිට ඕන කෝඩ් එක දාන්න. ඉතින් මෙහෙම යක් ඕන නැති නම් මම මේක අයින් කරන්න. හරි. දැන් ඔයාලට මම දෙනවා පොඩි වැඩක් කරන්න. තව ඉතුරු වෙලා තියෙන වෙලාවෙන් අද දේවල් ටික තේරුම් ගත්ත ප්‍රමාණය අනුව මම මෙන්න මේක නම් වැඩක් නැහැ. අපි මේක කරා. මේ වගේක් කරේ දැන්. මේ චුට්ටක් කියවලා බලන්න. දැන් පොඩි දෙයක් තියෙන්නේ මෙච්චර අමාරු ගන්න නෙමෙයි හම්බෙන්නේ. දැන් කරපු එක ටිකක් අමාරු නෑ ඇත්තටම මේක මේ අලුත් නේ. දැන් මේක ඊට වඩාත් ලේසි. පුළුවන් ද බලන්න සූඩෝ කෝඩ් එක ලියලා මේකට ප්‍රෝග්‍රෑම් එක ලියන්න. දැන් කරන්න ඕන. එතකොට තමයි අද කරපු ටික හොඳටම තේරෙන්නේ. ඊළඟ දවසේ අපි කරමු repetition. හැබැයි ක්ලාස් එකට එන හින්දා ඔයාලගේ ප්‍රශ්න ටික මොනවා හරි තියෙනවා ඒවා විසඳගෙන එදා මොනවා හරි රිවිෂන් දෙයක් කරනවා. දැන් මේකට ආපුම නැති ළමයි ඉන්නවා. ඉතින් සමහරවිට මේ ඔන්ලයින් ලෙක්චර්ස් වලට ආපුම නැති කට්ටිය ඉන්නත් පුළුවන් උතන. software එක install කරගෙන නැති කට්ටිය ඉන්න පුළුවන්. software එකේ ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් එදා සමහරවිට අපිට ඊළඟ ලෙසන් එකට යන්න බැරි වෙන්න පුළුවන්. අපි වැඩිපුර වෙලාවක් අරගෙන බලමු ඔයාලට ආපු ප්‍රශ්න තේරුම් නැති තැන් අන්න ඒ හැමදේම ඉස්සරහට විසඳගෙන යන්න. නැත්තම් මේ සබ්ජෙක්ට් එක අපරාධය අතර මේක තමයි තියෙන හොඳම සබ්ජෙක්ට් එක මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ. ඔයාලට ඕන දැනකදී ඒ knowledge එක යූස් කරන්න පුළුවන්. කස්ටමයිසේෂන්ස් කරගන්න පුළුවන්. ඕනම software එකක් අරගෙන ඒක ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්.
ප්‍රෝග්‍රෑමින් දැන් මැක්‍රෝ වගේ තියෙනවා VB වල වලින් කරන්න පුළුවන් දේවල් තියෙනවා Excel වලින් දැන් හැම එකම හරියට ඉගෙන ගත්තොත් ඔයාලට හරි ලේසි ඉස්සරහට යන්න. ඉතින් මේ සබ්ජෙක්ට් එක හරියට කරගන්න. ඉතින් ඒකට ඔයගොල්ලෝ රෙඩි වෙලා ඉන්න ඕනේ. මගෙන් ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න තියෙනවා විසඳගන්න. ඉතින් ඒකට මේ අපි ලබන හතිය වෙන් කරගමු. ඒ අතරේ දැන් මේ ටුටක් කරන්නකෝ. මම මේක සූඩෝ කෝඩ් එක ටිකක් පෙන්නුවොත් ඔයාලට සූඩෝ කෝඩ් එක ලියන එක තමයි උතන ඇත්තටම ප්‍රධානම දේ. ඔයාලා ප්‍රෝග්‍රෑමින් කියලා දැනගන්න ඕනේ ඒකයි. C# language එකෙන් කෝඩින් කරන්න ඕනේ තමයි. හැබැයි ඊට කලින් මේක ලියන් ඉන්න ඕනේ. ඉතින් මට මේක පෙන්වන්න පුළුවන්. පෙන්නුවට පස්සේ ඔයාලට ලියන්න තියෙන වෙලාව යනවා. ඉතින් මේ ලියන්න තියෙන මේ කියන්නේ තමන්ගේ தත්ත්වය දැනගන්න සහ තමන්ට ඒක කරගන්න පුළුවන්ද කියන එක හොයාගන්න බැරි වෙනවනේ. ඒකයි මම චුට්ටක් හිටියේ. මේක පුළුවන් නම් දැන් බලන්න කරන්න පුළුවන් තරමක් මම දැන් වෙලාව 6:46යි. දැන් 6:50ට මම මේක පෙන්වනවා උත්තරේ. එතකන් මේක try කරන්න. try කරලා ලියලා ඉවර කරන්න. ලියලා ඉවර කරලා type කරලා ඉවර කෙනෙක් ඉන්නවා නම් එවන්න. කොලේක ලිවන එක ටික බලන්න බෑනේ.
මම දැන් මේක උත්තරේ පෙන්නනවා. ඔයාලට පුළුවන් තමන් හදපු එක බලන්න දැන් හරිද කියලා. දැන් මෙතනදී බලන්න ඔන්න උත්තරේ තියෙනවා. දැන් ඔය සමහර ඒවා නම් ඉතින් ඒ විදිහටම ඕනේ නැහැ. යට තියෙන මෙන්න මේ begin and end අතරේ තියෙන calculation එක හරියට කරලාද කියලා බලන්න. එතකොට මේ සමචතුරස්‍රයක වර්ගඵලයයි වෘත්තයක වර්ගඵලයයි හොයන්න ඕනේ. ඒවට අදාළ ඒ input values දෙන්න ඕනේ. කියන්නේ අපි මේකට දෙන්නේ සමචතුරස්‍රයේ side එක දිගයි වෘත්තයක අරයයි. ඒ දෙක දෙනවා. එතකොට දැන් ওই දෙකේ ආශ්‍රය කරගෙන මේ දෙක බේස් කරගෙන මේ දෙකේම වර්ගඵලය හෙව්වට පස්සේ දැන් වර්ගඵලය හොයනවා මෙන්න මෙතනදී පේනවා ඔයාලට මේ මෙතනින් වර්ගඵලය හොයනවා දෙකේම මෙතනින් හොයනවා ආයෙ මෙතනින් හොයනවා දෙකම වර්ගඵලය හොයලා මෙතනදී වර්ගඵලය එකක් අනිකට වඩා වැඩි නම් ඒ කියන්නේ බලනවා මේ දෙකෙන් මොකද්ද වැඩි කියලා ඉස්සෙල්ලා බලනවා ඒරියා එක වැඩිද මේකට වඩා වැඩි නම් ඔන්න අපිට දාන්න පුළුවන් ඩිස්ප්ලේ ඒ කියන්නේ මෙතනින් අපි දෙනවා area of square is greater than area of circle කියලා අපි මැසේජ් එකක් දානවා. එහෙම නැත්නම් මේ දෙක මේ අනුපිළිවෙලට print කරන්න කියලා තියෙන්නේ. ඒතකොට මේ වැඩි එක මුලින් print කරලා ඊට අඩු එක ඊට එහා පැත්තේ print කරනවා. ඒ කියන්නේ area of square එක වැඩි නම් area of circle ට වඩා ඉස්සෙල්ලා print කරන area එකේ square එකේ කියන්නේ එහෙම එකක් නෙවෙයි අතන මෙතන අහන්නේ වැඩි එක print කරන්න කියලා කියන්නේ. එහෙනම් වැඩි එක print කරන්න කියනවා නම් area of square එක print කරනවා. මෙහෙම නැත්තම් ඒ කියන්නේ circle එකේ මේ area එක තමයි වැඩි. එහෙනම් print කරන්න ඕනේ circle එක. මේ තියෙන area එක වැඩි වෙලා. ඕකේ program එක තනියෙන් ලියන්න මේ Visual Studio වල ඊළඟ දවසේ අපි හම්බෙන හින්දා මේක ලියාගෙන එන්න. එතකොට අපිට බලන්න පුළුවන් ඔයගොල්ලෝගේ තත්ත්වය සහ ඊළඟ දවසේ එද්දී ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම තේරුම් ගන්න හිතන් ඔක්කොම බලාගෙන මගෙන් ප්‍රශ්න අහන්න බලන් එන්න. එතකොට ඔයාලට පුළුවන් මේ සබ්ජෙක්ට් එකේ ඉතිරි ටික ලේසියෙන් තේරුම් ගන්න. එහෙනම් අදට අපි මේක නවත්තුමු.